තෙරුවන් සරණයි අපේ හාමුදුරනේ වජිරහරුනේ. තෙරුවන් සරණයි සර්. හරි අපි පටන් ගමු. හෙට වැඩේට ලෑස්ති නේද? හෙට එකේ ඉඳලා ඉන්න පුළුවන් නේද? පුළුවන් සර්. එහෙනම් ප්‍රශ්නයක් නැහැ. හරි. එහෙනම් මේ දැන් පටන් ගමු. අද කට්ටිය අඩුයි. දැන් මට ගොඩක් අය මැසේජ් වල තියෙනවා මේ ඉන්න විදියක් නැහැ කියලා, කරන්ට් එක නැහැ කියලා. එක පළාත් වලට කරන්ට් එක කපනවනේ. ඒකෙන් සාධාරණ හේතු ඔව් සර්. මේ කරන්ට් එක කපන නිසා. ඒ නිසා මේ 4-5 දිනකට මෙන්න විදියක් නැහැ කියලා වල තියෙනවා. අපි ඉන්න එකකින් පටන් ගන්න යා. සර්. හරි. මේ පාලි සාහිත්‍යය මේ ප්‍රශ්න පත්‍රය මම එව්වා. මේක ගත්තා නේද? ඔව් සර්. මේක කලේ නෑනේ වදිනාරෝ. ඕක කරා සර්. මේක කළාද ඔක්කොම ඉවර වෙන්නම කළාද? ඉන්න. මේ ඔක්කොම මට මතකයි මේක ඔක්කොම ඉවර කරන්න බැරි වුණා කියලා. කරා සබ. ඕක කරා සර් ඔක්කොම කරා. ඔක්කොම කළා. ඊට පස්සේ මේක මොකද්ද? ඕක මේක දුන්නේ මොකද දන්නවද? අරකේ තියෙන අඩුපාඩු මේකේ තියෙනවා. ඒකේ තියෙන જાති ප්‍රශ්න වල උත්තර. සර් ඕකේ සර් මේ ඔය නෝට් එකත් කරලා තියෙන එකෙත් සර් මේ ටිකක් නැහැ. මේ ටිකක් අඩුයි. මේ මගේ ඒක කරලා තියෙන්නේ. ඒක මේ ප්‍රශ්න දෙක තුනක් ක්ලියර් නැහැ. හරි මේක පොඩ්ඩක් කතා කරමු. මේක මේ වචන හරියට නමුත් අනිත් අයට මේක නැහැ හුඟක් අයට. මට කියන්න මේක ඇති ධම්ම විනිත හමුවෙන් මේව කරලා තියෙන්නේ. නමුත් නැති අය ඉන්නවා මේ උගුණහවලට එන්න සමහරට මේක ඇවිල්ලා නැතුව ඇති. නාගිත හවලට අපේ මෙහෙණින් වහන්සේටත් නැතුව ඇති. සුමේද හඳුනටත් මේක නැහැ. මේ දහරුනේ හරිද? මට කතා කරන්න මේ අපේ රතන් සිංහල මේක මීට පෙර මම මේ ටියුබ් දාපු ටියුබ් මේ අය මේ කරන්නේ මෙන්න මේ ප්‍රශ්න පත්‍රයේ ගොඩක් දවස් මම එවලා මෙන්න මේකට අදාළ දේවල් ගොඩක් ඒවා කතා කළා පන්තියේ. නමුත් විවිධ එක එක්කෙනා අලුතෙන් ආපු නිසා මේවා අත්හැරලා තියෙන නිසා මේ ගත්තේ ආපහු. එතකොට මේකට අදාළ ප්‍රශ්න මේ ප්‍රශ්න ටිකට අදාළ උත්තර ටික තමයි මෙන්න මේ කියන්නේ. නැති ඒවාත් තියෙනවා වැඩිපුර ඒවාත් තියෙනවා. දැන් මට කියන්න රතන් සිංහල මෙන්න මේක පේනවද කියලා? ඔව් සර් පේනවා සර්. රතන් සිංහල දවස් දෙකක් හිටික මම ආවේ නැහැ. මොකද උනේ? කවද්ද සර්? ගිය සතියේද? ඔව් ඊයේ පෙරේදයකට ආවෙත් නැහැ නේද? පෙරේද කරාද සර්? ඔව්. දැක්කේ ලින්ක් එක. හරි හම්දුනේ. රත්නසිංහල මෙන්න මේ ප්‍රශ්න පත්‍රය අපි කළා. ඔබ වහන්සේ හිටියද මේක කරද්දී මේ පාලිය වචනේ පිළිබඳ ඉදිරිපත් විවිධ මත කියන එක එහෙම? රත්නසිංහල කතා කරන්නකෝ. ඉක්මන නැති වුණා. සුමේධාරුනේ පුලසිංහලහරෝ. ඔව් සර් කියන්නේ. මේක පුතේ මේක කරද්දී හිටියද? නෑ මං හිටියේ නෑ සර්. හරි. මෙතන මේ තියෙන්නේ මම දීලා තියෙන පාලි සාහිත්‍ය දැනගත යුතු කරුණු කියලා. මේක මේ අර ත්‍රිපිටක සාහිත්‍ය සහ වංශගත සාහිත්‍ය හැරුණම දැන් ත්‍රිපිටක සාහිත්‍ය වංශගත සාහිත්‍ය අපි කරගෙන යනවනේ. දැන් මජ්ක්‍ධිම නිකාය කළා, දීඝ නිකාය, ඊට පස්සේ මේ උද්දක නිකාය, ඊට පස්සේ විනය පිටක ඔය ටික දැන් කතා කරලා තියෙන්නේ. ඒවට අමතරව මේ අහන දේවල් ටිකක් තියෙනවා පාලි මේ සාහිත්‍ය හා භාෂාව සම්බන්ධව. විභාගයට අහන ඒවා. මේවා විභාග ඉලක්ක කරගත්තම ප්‍රශ්න. මේවා බොහෝ දුරට පාස් පේපර් වල තිබිච්ච ප්‍රශ්න. එතකොට මේවා ගැන දැනගෙන තියෙන්න ඕන අපි. ඒකයි මේ දැනගත යුතු කරුණු කියලා දාලා තියෙන පුනරීක්ෂණ හැටියට. එතකොට ඔබ වහන්සේලාට මම මේ ප්‍රශ්න පත්‍රය දැන් ගොඩක් දවස් දාලා ගෲප් එකට මේක ඔබ වහන්සේලා ගන්න නැති සමහරට ප්‍රශ්න 25ක් මෙතන 26ක් තියෙනවා මෙතන. මේකේ තියෙන දේවල් ඊට පස්සේ මෙන්න මේක ඇතුලේ කතා කරලා තියෙන මේ ටියුබ් දෙකම තියෙන එකයි. මේ ටියුබ් එකත් මම එවලා තියෙනවා නේද වජිරහරුන් ඉස්සල්ලා. මේ දෙකම. ඔව් සර් දෙකම එවුවා. හරි ඒක තමයි. දැන් බලමු අපි
වජිනහරුනේ පොඩ්ඩක් සමා වෙන්න ඔබ වහන්සේ මේකට සම්බන්ධ වුණාට මුත් හිතන්න එපා. ආයි නැවත හොඳයිනේ. අනිත් අය ගොඩක් අය මේකට සම්බන්ධ වෙන නිසා මම මේ ආයි ගත්තේ හොඳේ. කමන්නද ඔව් බලන්න. ඔන්න දැන් අර ප්‍රශ්න පත්‍රයේ තියෙන පළවෙනි එකේ හොඳට බලන්න මෙතන තියෙනවා ඒ ප්‍රශ්න පත්‍රයේ පාළි පළවෙනි ප්‍රශ්නේ තියෙන්නේ පාළි යන වචනය පිළිබඳ ඉදිරිපත් වෙන විවිධ මත පෙන්වා දෙන්න කියලා. ඊට පස්සේ මෙන්න උත්තරය තියෙනවා. මෙතන බලන්න පාළි යන වචනේ නිරුක්තිය පිළිබඳ විවිධ උගතුන් විසින් විවිධ මත ඉදිරිපත් කොට ඇත. එම මත අතරින් කීපයක් මෙසේය. මේවා ලියා ගන්න ඕනේ නැහැ. මේවා දැන් මම මේ ටියුට් එකේ තියෙනවා නැති දැන් විතරක් අපි ලියා ගමු. අහගන්නයි ඕන. දැන් ඒතර විභාගයට මේ පාළි යන වචනේ පිළිබඳ විවිධ මත ඉදිරිපත් කරන්න කිව්වොත් එහෙම ඔබ වහන්සේලාට මේ උත්තර ටික මේ දීලා තියෙන උත්තරේ හොඳටම ඇති. බලා ගන්නයි ඕන හොඳට පාඩම් කරගන්න. පාළි යන වචනේ නිරුක්තිය පිළිබඳ විවිධ උගතුන් විසින් විවිධ මත ඉදිරිපත් කොට ඇත. එම මත අතරින් කීපයක් මෙසේය. අපි කීපයක් දැක්වුවම ඇති. පාළි යන වචනේ පර්යායයන්ෙන් බිඳියා බව එක් මතයකි. ඔන්න එක මතයක්. පාළි යන වචනේ පර්යාය කියන වචනෙන් බිඳිලාවයි කියලා මතයක් තියෙනවා. ඒක දක්වන්න ඕන. පාළි යන්න පාට යන්නෙන් බිඳියාවක් බව තවත් මතයකි. ඔය පාට යන්නෙන් බිඳියාව කියලා තව මතයක් තියෙනවා. ඒක ඉදිරිපත් කළ තියෙන්නේ මේ රමුක්කල්ලේ සිද්ධාර්ථ කියලා අර මේ මහාවංශයේ එක කොටසක් දීපු හාමුදුරු කෙනෙක් ඉන්නවනේ. මහාවංශයේ මේ දෙවෙනි තුන්වෙනි කොටස දීපු හාමුදුරුවෝ. අන්න ඒ හාමුදුරුවෝ. දැන් ගොඩක් පරණ හාමුදුරුවෝ නමක් අපවත් වෙච්ච. ඊළඟට පංක්තිය යන වචනයෙන් පාළි යන්න ප්‍රබව වූ බව විදුසේකර භට්ටාචාර්යවරයා පවසයි. පංක්ති කියන එකෙන් පාළි යන්න හැදුණයි කියලා. පාට ලියන්නේ පාළි යන්න සැකසී ඇති බව මැක්ස් වැලේස පඬිවරයා පවසයි. ප්‍රාකෘත යන්නෙන් පාළිය සැකසී ඇති බව ඊජේ තෝමස් පවසයි. මුලදී පාළිය හඳුන්වා ඇත්තේ තන්ති භාෂා යනුවෙනි. තන්ති භාෂා යනුවෙනි. නම් ඔබ වහන්සේලා මෙන්න මේ මත ටිකයි මේ විස්තර ටික හොඳට මතක තියාගන්න. මේක අපේ විභාගයට අත්‍යවශ්‍යයි. පාළිය පිළිබඳ මොන හරි නිර්වචනයක් ලියන්න කියලා આવොත් ඉදිරිපත් කරන්න තියෙන දේවල් ටික. හරිද? මේ දහඳුරන්නේ පැහැදිලිද මම කියන එක? ඔව් සර්. හරි. මේ ටියුට් එක දැන් ඔබ වහන්සේලාට සමහර අයට ලැබිලා නැත්නම් මේ ආපහු මම දාන්නම්. මේ ඔක්කොම ගෲප් එකට දාපු ඒවා පරණ මේ දවස් සති කිහිපයකට පෙර මේවා මම දාපුවා. නමුත් ගෲප් එකේ හම්බෙච්ච දෙතියයි මම ආපහු මේවා දානවා ගෲප් එකට. හොඳේ? හරි. තන්ති භාෂා යන්නට යෙදෙන පර්යාය වචන ලියා දක්වන්න. මේක ලිව්වා වජිරහඳුරුනේ මොනවද මේ තන්ති භාෂාවට යෙදෙන පර්යාය වචන ටික? වජිනවරු කියන්නේ. මාගදී භාෂා. මාගදී නිරුක්ති මූල භාෂා මූල භාෂා මාගද භාෂා. ඔව්. වජිනවරු කිව්වා හරි. පොඩ්ඩක් නිරවුල් තව චුට්ටක් නිරවුල් වෙන්න ඕනේ ඒක. මම කියපුවා මං හිතලා ලියලා තියෙන වැරදිට ලියාගෙන මම දන්නේ මේ නැත්නම් පොඩි චූටි අඩුවක් තුනක් වජිනවරු එකේ. මාගදිකා නිරුක්ති සර් මාගදිකා වෝහාර. අන්න හරි. මාගදිකා නිරුක්ති මාගදිකා වෝහාර. එතකොට ඔකත් විභාගයට අහපු එකක්. හොඳට මතක තියාගන්න පාස් පේපර් වල අහපු එකක් තන්ති භාෂා යන්නට පර්යාය වචන ලියන්න කියලා කියනවා. පර්යාය වචන හතරක් තියෙනවා. මාගදී භාෂා හරි. මාගදිකා නිරුක්ති ඊට පස්සේ මාගදී වෝහාර. මාගදී වෝහාර. තව එකක් කිව්ව වජිරහරු එකක් කියන්නේ මොකක්ද අනිත් එක? මූල භාෂා. මූල භාෂා. හරි. එතකොට අලුතෙන් මේ නොලිය මේක නොලිය ගත්තාම දුර මේ දැන් මේක ලියා ගන්න ටියුට් එක නැත්තම් මේ ප්‍රශ්න අංකේ දැම්ම මෙතන තන්ති භාෂා කියන ටක් ගාලා කොලේක ලියා ගත්තා. මේ ප්‍රශ්නේ ලියා ගත්තා උත්තරේ ලිව්වා. පස්සේ පුළුවන් පුරව ගන්න. එහෙනම් මේ සුමේද හඳුරන්නේ තන්ති භාෂාව වලට කියන පර්යාය හැමත් පර්යාය වචන කියලා කියන වෙනත් නම් තුනක් තව අපි හතරක් කිව්වා මොනවද? සුමේද හඳුරන්නේ කියන්නේ? අපේ උලස්සිංහ හඳුර කියන්නේ? කොන්ට කියන්නේ? මාගදී භාෂා මාගදිකා භාෂා ඒ ටික සර්. ඔව් මාගදී භාෂා මාගදිකා නිරුක්ති මාගදී වෝහාර මූල භාෂා. මූල භාෂා. ඔන්න පර්යාය වචන. හොඳේ පාලි භාෂාවට කියන පර්යාය වචන. ඒ තන්ති භාෂා කියන එකට පර්යාය වචන. තන්ති භාෂා කියන්නේ පාලි භාෂාව එතකොට. උලි ඉස්සර. රයිට්.
ඊළඟට මෙන්න තුන්වෙනි ප්‍රශ්නය මේක ඔබ වහන්සේලා අනිවාර්යයෙන්ම මතක තියාගන්න ඕන එකක්. මේක කෙටි ප්‍රශ්න පත්‍රයටත් එනවා. දෙවෙනි ප්‍රශ්න පත්‍රයේ දෙන්න පුළුවන් පාළියේ නිජබිම් පිළිබඳ ඉදිරිපත් වෙන මත දෙකක් දක්වන්න, තුනක් දක්වන්න, හතරක් දක්වන්න කියලා කියන්න පුළුවන්. ඒ නිසා මේ එක එක්කෙනා කියපු මත, ඒ මත කියපු කෙනාගේ නමත් එක්ක මතක තියෙන්න ඕන. ඊළඟට කෙටි ප්‍රශ්න පත්‍රය අහනවා මෙන්න මෙහෙම. අපි දුමු මෙහෙම. පාළියේ පාටලි શબ્දයෙන් බිඳියායේ යයිද, ඒ පාටලි නගරයේ භාෂාව යයිද ප්‍රකාශ කළේ. උත්තර දෙනවා මැක්ස් වෙලේස, ආර්.ඩී. විල්ඩර්ස්, මහාචාර්ය ජේමිස් අල්විස්, ඕල්ඩන්බර්ග් කියලා හැම උත්තර දෙනවා. ඒතර අපිට පුළුවන් වෙන්න ඕන අර මතේ කිව්ව උගත එතනින් තෝරන්න. එහෙම නැත්නම් මෙහෙම දෙන්නත් පුළුවන්. මැක්ස් වැලේස පඬිවරයා පාළිය පිළිබඳව ඉදිරිපත් කර ඇති මතය වන්නේ පාළියේ පාටලි શબ્දයෙන් බිඳියා බවකි, පාළිය එකල මිනිසුන් අතර ව්‍යවහාරය පැවති භාෂාවක් බවකි. ඔහොම උත්තර දෙන්න පුළුවන්. ඒ දෙපැත්තටම උත්තර આવොත් අපිට උත්තරේ හොයාගන්න ඔබ වහන්සේලා අනිවාර්යෙන් මේ ටික හොඳට බලා ගන්න ඕනමයි. මේක අත්‍යවශ්‍යයෙන්ම දැනගත යුතු ප්‍රශ්නයක් සහ පිළිතුරක්. අත්‍යවශ්‍යයෙන්ම දැනගත යුතු ප්‍රශ්නයක් සහ පිළිතුරක්. හරිද? මේක පැහැදිලිද? මම වෙන පාට කළා පේනවද දැන්? කියන්න මට. උගුණාදුරු කියන්න මේ ටික. පේනවද? ඔව් සර්. හරි. ඔන්න බලන්න. පාළියේ නිජබිම පිළිබඳ ඉදිරිපත් වන විවිධ මත හා ඒ මත ඉදිරිපත් කළ විද්වතුන් දක්වන්න. පාළියේ පාටලි શબ્දයෙන් බිඳියායේයිද, ඒ පාටලි නගරයේ භාෂාවයිද කිව්වේ මැක්ස් වැලේස. පාළිය එකල මිනිසුන් අතර ව්‍යවහාරය පැවති භාෂාව කියලා කිව්වා ආර්.සී. විල්ඩර්ස්. පාළිය මගධ දේශවාසීන්ගේ ව්‍යවහාර භාෂාවයයිද, ඒ මාගධී භාෂාවයයි කීම පාලි භාෂාවයයි කීමට වඩා උචිතයයිද මහාචාර්ය ජේමිස් අල්විස් පවසයි. පාළිය කලිඟු රටින් ලක්දිවට ගෙනා භාෂාවයයිද, එහි උපත වින්දියා කඳු වැටෙන් දකුණෙහි සිදුවේ යයිද ඕල්ඩන්බර්ග් පවසයි. ඕල්ඩන්බර්ග් ඒ මතය කිව්වා. පාලි සාහිත්‍ය භාෂාව මාගධීයයිද සර් ජෝර්ජ් ග්‍රයසන් පවසයි. පාලි භාෂාව බෞද්ධයන්ගේ සාහිත්‍ය භාෂාවයයිද, ඒ භාෂා කීපයක සම්මිශ්‍රණයකයිද වින්ටර්නිට්ස් පවසයි. පාලිය උජ්ජේනී ප්‍රදේශයේ භාෂාවයයි පැස්ට ගාඩ් හා කුන් කියන පණිවරු පවසන යන අය එදෙන කියනවා. පාලිය උජ්ජේනී ප්‍රදේශයේ භාෂාව. මුලදී බුද්ධ ධර්මයේ අර්ධමාගධියෙන් ලියන ලද බවත්, පසුව ඒ පාලියට පෙරළන ලද බවත් එච් ලූඩර්ස් පවසයි. පාලිය වින්ධ්‍යා පර්වත සමීප ප්‍රදේශයේ මූල් භාෂාව බවත්, පාලිය හා පයිසාචි භාෂාව අතර සමානකම් ඇති බවත් ස්ටැන් කෝනෝ පවසයි. ස්ටැන් කෝනෝ කියන පඬිවරයා. එයා කියනවා වින්ධ්‍යා පර්වත ප්‍රදේශයේ තමයි මේක බිහි වුණේ කියලා. පාලිය අර්ධමාගධියෙන් සකස් කරගත් ශාස්ත්‍රීය භාෂාවක් යයි විල්හෙම් ගයිගර් පවසයි. તો ශාස්ත්‍රීය භාෂාවක් කියලා කියන්නේ යා. පාලිය අනුරාධපුර මහා විහාරයේ භික්ෂුන්ගේ නිපදවීමක් බව ආචාර්ය එච්.ඉසඩ් මහා වික්‍රමසිංහ මහතා පවසයි. ඒතොර ඒක අලුත්ම මතයක් ලංකාව පිළිබඳ. ඒ කියන්නේ දැන් එයා කියන මේ මහා ආචාර්යතුමා කියන වික්‍රමසිංහ මහත්මයා කියනවා මේ පාලිය ලංකාවේ හාමුදුරුවන්ගේ නිර්මාණයක් කියලා. නිපදවීමක් කියලා. මහා විහාරයේ භික්ෂුන්ගේ කියලා. පාලි භාෂාවේ නිජබිම කෝසලයයිද කෝසලයයි රීච් ඩේවිඩ්ස් පවසයි. ප්‍රසිද්ධ පඬිවරයෙක්. පාලි භාෂාවේ නිජබිම වින්ධ්‍යා ප්‍රදේශයයි ආර්.ඩී. ෆ්‍රැන්ක් පවසයි. දැන් මෙන්න මේ මත ටික හොඳටම ඇති. මේ මත ටික හොඳට මතක තියෙන්න ඕන විභාගයට යන්න ඉස්සෙල්ලා. පැහැදිලිද රබන්සනි අරුණේ? මම කීයට එක තේරෙනවද? රබන්සනි අරු ගිහිල්ලාද? කවුරුත් නෑ කතාවක්. පැහැදිලි සර්. සර් අපි ඉන්නවා සර්. ඉන්නවා සර් අපි ඉන්නවා. හරි මම කියනවා හැමෝටම ඇහෙනව නේද? ඇහෙනවා සර් ඇහෙන හොඳට ඇහෙනවා. ප්‍රශ්නයක් නැහැ නේ. හරි. එතකොට මේ ප්‍රශ්නෙට උත්තර තියෙනවා, ප්‍රශ්නෙට තියෙන උත්තරත් තියෙනවා, හොඳට බලා ගන්න ඕන. හරි. ඊළඟට තියෙනවා පාලි සාහිත්‍යයේ ප්‍රධාන බෙදීම් 4 දක්වන්න. වජිනහර උත්තරේ කියන්නේ? දේශනා පාළි, අට කතා පාළි, ටීකා පාළි, ප්‍රකරණ පාළි. හරි. ඊට පස්සේ මොකක්ද යටින් අපි ලිව්වේ? ඒ කියන්නේ මේ ප්‍රකරණ පාළි වලට ලිව්වා වංශ කතා බුද්ධ මේ උදාහරණ ටික. ඔව්. එහෙම ඊට අමතරව මොකද තිබුණාස? ඔව්. එතන මේ
එතන මේ අපි ඉස්සරහම දැන් දේශනා පාළි කියන එක ඉස්සරහින් ලියලා නැද්ද බොකු? දේශ එහෙම ලියලා තියෙනවා මේ පාලි ත්‍රිපිටකය කියලා. අන්න හරි. ඒක තමයි. දේශනා පාළි. ඔව් පාලි ත්‍රිපිටකය අට කතා පාළි තියෙන පාළි අටුවාව, ටීකා පාළි තියෙන පාළි ටීකා, හරි. ප්‍රකරණ පාළි තියෙන වංශ කතා බුදු චරිත ව්‍යාකරණ සඳාලංකාර බේසජ හරි හරි වචන හරි. දැන් ඔය ටික හොඳට වචන හරි මතකයි. දැන් ඔය ටියුට් එකේ විතරනේ වචන හරි පාඩම් කරගන්න ඕනේ. එතකොට මේක බෝඩ් එකේ ලියන්න ඕන නම් කියන්න කවුරු හරි පාලි භාෂාවේ ප්‍රධාන බෙදීම් හතර ලියන්නද? ලියන්නද? ආසයි බෝඩ් එකේ ලියන්න. හරි. මම ලියනවා බලන්න. පාලි භාෂාවේ ප්‍රධාන බෙදීම් හතරක් තියෙනවා කියලා දැන් උතුම්ගේ මතයක් තියෙනවා. ඒක තියෙනවා. කොහොමද තියෙනවා ඒක? මේ බෙදීම් හතර. මෙන්න මේවා බෙදීම් හතර. එක දේශනා පාළි. දේශනා පාළි. ඊළඟ එක අපි බෙදින්නේ නැති හතරක් නේ ගානේ ඉඳන් අංක දාලාම ලියමු. 1 2 අටුවා පාළි. නැත්නම් අට කතා පාළි. අට කතා පාළි. අට කතා පාළි. 3 ටීකා පාළි. ටීකා පාළි. 4 ප්‍රකරණ පාළි. ප්‍රකරණ පාළි. දේශනා පාළි කියලා කෙනෙක් ඉස්සරහින් ලියා ගන්න ඕන. පාළි ත්‍රිපිටකය. අට කතා පාළි වලින් අපි ලියනවා පාළි අට කතා. මෙතන තේරෙනවා මේ විදිහටම යනවා. පාළි ටීකා. මෙතන ලියා ගන්නවා ඉහත කොටස් 3ට අයත් නො වූ වංශ කතා හරි ව්‍යාකරණ ඡන්தோ ලංකාර පේසජ්ජ මංජුසා ආදී හරි ඔන්න ඔහමයි දේශනා පාළි කියලා කියන්නේ පාළි ත්‍රිපිටකය. ඒතකොට ප්‍රධාන බෙදීම් හතර දැන් පැහැදිලි. දේශනා පාළි, අට කතා පාළි, ටීකා පාළි, ප්‍රකරණ පාළි. නැවත මම කියනවා පාළි භාෂාවේ ප්‍රධාන බෙදීම් හතරයි. දැන් පාළි මේ සාහිත්‍යය ගත්තම මහ දැවැන්ත සාහිත්‍යයනේ පාළි සාහිත්‍ය කියන්නේ. ලෝකේ තවත් වෙනත් සාහිත්‍යයකට අද්විතීය වූ විශාල සාහිත්‍ය අංග තියෙන භාෂාවක් පාළි මේ සාහිත්‍ය කියලා කියන්නේ. මේ කොටස් තියෙන සාහිත්‍ය අංගය. මේ සාහිත්‍යය තමයි පාළි සාහිත්‍ය කියලා කියන්නේ. එතකොට ඔබ වහන්සේලා දන්නවා ත්‍රිපිටකයම ගත්තොත් පාළි ත්‍රිපිටකයම ගත්තොත් මොනතරම් විශාල මේ පොත් ප්‍රමාණයක් තියෙනවද කියලා. දැන් සූත්‍ර පිටකේ පොත් ගත්තොත් එහෙම ප්‍රධාන පොත් කොටස් 3යි මේ 5යි දීඝනිකාය මජ්ක්‍ධිම නිකාය සංයුත්ත නිකාය අංගුත්තර නිකාය ආදී වශයෙන් ඒ වගේ දැන් එක එක වෙලුම් තියෙනවනේ. වෙලුම් කියන්නේ පොත් හැටියට ගත්තොත් එහෙම දීඝනිකායට පොත් 2යි 3ක් තියෙනවා දීඝනිකාය. පොත් වශයෙන් ගත්තොත් එතකොට ඔබ වහන්සේලාගේ පන්සල් වල තියෙන අල්මාරියක් පිරෙන්නම තියෙනවා ත්‍රිපිටකේ පොත් ටික එකතු කළාම. අන්න ඒක තමයි දැවැන්ත සාහිත්‍යයක් කියුවා. දැන් 84000ක් ධර්මස්කන්ධයනේ ඔකේ තියෙන්නේ. ඒක එක සාහිත්‍ය අංගයක්. මොකක්ද ඒක? දේශනා පාළි. දේශනා පාළි කියන්නේ බුදුහාමුදුරුවෝ දේශනා කරපුවා. ශ්‍රාවකයෝ දේශනා කරපුවා. බුද්ධ භාෂිත ශ්‍රාවක භාෂිත. එහෙනම් පාළි ත්‍රිපිටකය. අට කතා පාළි කියන්නේ පාළි අට කතා ටික. පාළි අට කතා අර පාළි ත්‍රිපිටකයට අදාළව ගොඩක් ලියුණානේ. දැන් මුල් සූත්‍ර පිටකේ ගත්තොත් එහෙම සූත්‍ර පිටකේ පපංච මේ සුමංගල විලාසනී පපංච සූදනී සාරත්ත ප්‍රකාශනී මනෝරත පූර්ණී ආදි වශයෙන් මේ අට කතා ලියුණා. ඊට පස්සේ ජාතක අට කතාව දැවැන්ත අට කතාවක්. ධම්මපද අට කතාව. ඊට පස්සේ ඔය බුද්ධඝ නිකායේ පොත්වලට ඒක පොත්වලට වෙනම ලියවිච්ච අට කතා. මුළු විනය පිටකෙම සමන්ත භාෂාදිකාව. අභිධර්ම පිටකේ පංච ප්‍රකරණ අට කතා. ඊට පස්සේ ওই විදිහට මම විශාල අට කතා ගොඩක් බිහි වෙනවනේ. ඒකත් වෙනම සාහිත්‍යයක් කියනවා. දැවැන්ත සාහිත්‍යයක් ඒකක්. ඒක එක අංගයක්.
ඊළඟට අර අට කතාවල වචන තවදුරටත් නිර්වචනය කරමින් විග්‍රහ කරමින් ලියුණා ටීකා පොළොන්නරු යුගයේදී. අට කතා අනුරාධපුර යුගයේදී ටීකා පොළොන්නරු යුගයේදී. ටීකා ලියුණා විශාල ප්‍රමාණයක්. සාරිපුත්ත හාමුදුරුවෝ, වජිරබුද්ධි හාමුදුරුවෝ, ඔය වණ්ඩරතන හාමුදුරුවෝ, අනුරුද්ධ හාමුදුරුවෝ ඔහොම ගොඩක් අය එකතු වෙලා ලිව්වා ටීකා පොළොන්නරු යුගයේදී. ඒ ටීකා සාහිත්‍යකුත් දැවැන්ත වශයෙන් තියෙනවා. ඒ කියන කොටස් තුනට අතිරේකව ලියුණා දැවැන්ත වංශකතා ප්‍රමාණයක් පාලියට. දාඨා වංශය, තූප වංශය, බෝධි වංශය, මහා වංශය, දීප වංශය, අනාගත වංශය, ලලට ධාතු වංශය, කේස ධාතු වංශය, ශාසන වංශය, අභිනව ශාසන වංශය, ජින වංශ, දීප මහා කාව්‍ය ආදි වශයෙන් මහා ගොඩක්. ඊළඟට මොනවද? සමන්ත කූට වන්නනා වගේ පොත් මහා ගොඩක් විශාල පොත් ප්‍රමාණයක් වංශකතා වශයෙන් ලියුණා ඒවා. අර උඩ තියෙන දේශනාපාලි, අටකතාපාලි, ටීකාපාලි වලට ඇරුණම් පස්සේ ලියවිච්ච පොත්. ඒවට ප්‍රකරණ කියලා කියනවා. ප්‍රකරණ පාලි කියලා. ඊළඟට මේ ව්‍යාකරණ පුතුත් ලියුණානේ. ප්‍රධාන ව්‍යාකරණ සම්ප්‍රදායන් තුනක් ලංකාවේ ඇති වුණා. කච්චායන සම්ප්‍රදාය, මොග්ගල්ලායන සම්ප්‍රදාය, සද්දනීති සම්ප්‍රදාය කියලා. කච්චායන සම්ප්‍රදාය පොත් පෙළක් ලියවෙනවා. මහා කච්චායන ව්‍යාකරණය, රූපසිද්ධි ව්‍යාකරණය, බාලවතර ව්‍යාකරණය. මොග්ගල්ලායන ව්‍යාකරණයේ පොත් දෙකක් ලියවෙනවා. මොග්ගල්ලායනයේ ප්‍රයෝග සිද්ධිය. සද්දනීති මේ සම්ප්‍රදායේ වෙන වෙන මනු කොටස් නැහැ. විශාල පොතක් තමයි පාළියේ ලොකුම ව්‍යාකරණ පොත තමයි සද්දනීතිය. ඊට පස්සේ ඒවට අමතරව ලියුණා ඔය ධාතු මංජුසා වගේ දේවල් තව පොත්. එසා ව්‍යාකරණ පොතුත් මහ ගොඩක් තියෙනවා. ඊට පස්සේ ඡන්දෝලංකාර ඡන්දස් වලට පොතක් ලියුණා. සුබෝධ අලංකාරය මේ ඡන්දස් වලට උත්තෝදී ලියුණා. අලංකාර වලට සුබෝධ අලංකාරය ලියුණා. බේසජ්ජ මන්දුසා වෛද්‍ය ග්‍රන්ථයක්. මේ විදිහට අර උඩ කියන ඒවාට අයිති නැති අනිත් ඔක්කොම ප්‍රකරණ පාළි. ඒ කියන්නේ පාළි ත්‍රිපිටකයත්, පාළි අටකතාත්, පාළි ටීකාත් හැර ඉතුරු ඒවා ඔක්කොම අපේ හාමුදුරනේ ප්‍රකරණ පාළි. දැන් පැහැදිලි වුණාද මං කිව්ව කාරණේ? කියන්න අපේ හාමුදුරුවෝ කතා කරලා. ඔව් සර්. සීමාන්තුනේ පැහැදිලිද මම මේ කියන එක? පැහැදිලි සර්. හරි. එහෙනම් ඔබ වහන්සේලා මතක තියාගන්න ඕන පාළි සාහිත්‍ය ප්‍රධාන බෙදීම් හතරක් තියෙනවා. අපි හතර කතා කළා. මේවා සුසීමාතුනේ මම ඊට පෙර කතා කරපු දැන් ඔබ වහන්සේලා වෙනුවෙන් ආයෙ කතා කරනවා. සුසීමාතුරෝ සම්බන්ධ වුණේ නැහැ නේද මේ පිටිඋට් එකට ඊට පෙර? නෑ සර්. ඒක තමයි. මේ වජිරහල්ලාටම දැන් කරපුවා මේ අය කරන්න කමන්නේ වජිරහල්ලාගේ අවසරය දුන්නා අපිට අය කරන්න කියලා ඔබ වහන්සේලා වෙනුවෙන්. හරි. ඊළඟට සකාය නිරුක්ති යන්නේ අදහස් වන්නේ කුමක්දයි පහදන්න. සකාය නිරුක්ති කියන්නේ මොකක්ද කියලා කියන්න කියනවා. වජිරහල්ලාර මොකක්ද ලිව්වේ කියන්නේ අනිත් අයට ඇහෙන්න. බුදුරජාණන් වහන්සේ පැවිදි වූ බ්‍රාහ්මණ වංශික සහෝදර භික්ෂු දෙනමක් වන මේ යමේත සහ තේරු කියන මේ දෙදෙනාගේ බුදුන් වෙත පැමිණ ස්වාමීන් නොයෙක් මේ ගෝත්‍ර ඇති නොයෙක් ජාති ඇති විවිධ මේ කුලවලින් සසුන්ගත වුණු භික්ෂුන් වහන්සේලා මේ බුද්ධ වචනය තම තමන්ගේ භාෂාවෙන් ප්‍රකාශන කරනවා. ඊට පස්සේ කියනවා බුදුහාමුදුරුවෝ මේ ඒ භාෂාව නෑ ඒගොල්ලෝ ඊට බුදුහාමුදුරුවෝ ඉල්ලනවානේ මොකද ඉල්ලන්නේ? ඔව් මේ තම තමන්ගේ භාෂාවෙන් මේ බුද්ධ වචනේ කිලිටි කරනවා. ඔව් කිලිටි කරනවා. ඊට පස්සේ කියනවා මේ බුදුහාමුදුරුවෝ කියනවනේ ඊට පස්සේ මේ තම නෑ බුදුහාමුදුරුවෝ කියන්නේ ඉස්සෙල්ලා අරගොල්ලෝ මොකද්ද කියන්නේ අරගොල්ලෝ ඉල්ලනවා බුදුහාමුදුරුවන්ගේ මොකද්ද ඉල්ලන්නේ? ඔව් එබැවින් බුද්ධ වචනය ඡන්දසට හෙවත් වේදයට නැගීමට අවසර කරනවා. ඔව්. ඒදී බුදුහාමුදුරුවෝ මේ ඒ කට්ටිය නිග්‍රහ කොට බුද්ධ වචනය තම තමන්ගේ භාෂාවෙන් ඉගෙන ගැනීමට අවසර ලබා දෙනවා. හරි. මෙන්න වජිරහාරණේ අනිත් හාමුදුරුවෝ ඔක්කොම බලාගන්න මෙන්න මේ 7 වෙනි ප්‍රශ්නය යටතේ ඔන්න ඔය ටික තියෙන මෙන්න බලන්න. බුද්ධ වචනේ වේද භාෂාවට හෙවත් ඡන්දසට නැගෙමින් ඉල්ලූ වික්ෂුන් දෙනම නම් කර එසේ ඉල්ලීමට හේතුව දක්වා බුදුරදුන් ඒ සඳහා දැක් වූ ප්‍රතිචාරයක බුද්ධය පෙන්වා දෙන්න. මේ රජයේ විභාගයට ආපු ප්‍රශ්නයක්මයි මේ තියෙන්නේ. ඔන්න විස්තරය තියෙනවා. දැන් මේ විස්තරේ පේනවා ඔබ වහන්සේලාට. මෙන්න මේ ටික අපේ හාමුදුරුවෝ. මේ තියෙන ප්‍රශ්නය, මේ තියෙන උත්තරේ. මේ තියෙන උත්තරේ. පේනවද හැමෝටම? පේනවා. අපේ සුසී මහඳුරනේ. සර්. ඔටිය කියන්න පොඩි හාමුදුරනේ කාටවත් ඇහෙන්න. විවිධ ජනපද කුල ගෝත්‍රාදීන් සසුනට ඇතුල් වන අය බුද්ධ වචනය තම තමන්ගේ බසින් හැදෑරීමට යාමෙන් ඒ දූෂ්‍ය වෙන බවත්
එසේ නොවන්නට නම් බුද්ධ වචනය ඡන්දසට හෙවත් වේදයට නැගීමට අවසර දෙන ලෙසත් ඉල්ලා සිටියේය. කවුද ඉල්ලා බුදුරදුන් සිටියේ? අපේ ආනන්ද සුරිමාරු කවුද ඉල්ලා සිටියේ? මේ බ්‍රාහ්මණ වංශික හාමුදුරුවෝ අර ඉන්නේ උඩ ඔතන උඩ තියෙනවා දෙන්නගේ නම් දෙක. ඔය තියෙන නම් දෙක. යමේලු තෙකුල ඔව් තේකුල ඈ. තේකුල ඊට පස්සේ තව නමක් ඒගොල්ලන්ට කියනවා යමේල උතේකුල ඔව් උතේකුල. වැඩි අපේ ශාසන ඉතිහාසයේ ප්‍රසිද්ධ නම් දෙකක් නෙමෙයි නේද? ඔව් සර් අහලම නැහැ. ඔව් අන්න ඒ දෙන්න තමයි ඉල්ලන්නේ. හරි. අයියයි මල්ලි ඒක සහෝදර දෙන්න. මම දැන් කියන්නේ බුදුරදුන් ඒ ඉල්ලීම ප්‍රතික්ෂේප කොට තම තමන්ගේ බසින් බුද්ධ වචනය හැදෑරීමට අනුදැන වදාළහ. ඒ සඳහා වූ නියමයේ චුල්ලවග්ග පාළියේ අනුජානාමි භික්කවේ සකාය නිරුත්තියා බුද්ධ වචනං පරියාපුනිතුන් යයි පැනවූහ. අනුජානාමි භික්කවේ සකාය නිරුත්තිය කියලා කියන්නේ තම තමන්ගේ භාෂාවෙන් ජනපද නිරුත්තිය කියලාත් අපි ඔකට කියනවා. එතකොට මෙන්න මේක තමයි ওই කතන්තරය. හරිද අපි හඳුනන්නේ? තේරුණාද? ඔව් සර්. එතකොට ඔබ වහන්සේලා මේක දැන් විභාගෙට විවිධ විදිහට අහන්න පුළුවන්. මේ කතන්තරේ කොහෙද තියෙන්නේ කියලාත් අහනවා. මූලාශ්‍රය. කොහෙද මූලාශ්‍රය? මජ්ක්‍ධිම නිකාය මේ චුල්ලවග්ග පාළියේ. ඔව් විනය පිටකේ චුල්ලවග්ග පාළියේ තියෙන්නේ මේක තුන. අන්න මූලාශ්‍රය. එතකොට මේ මූලාශ්‍රයේදී බුදුහාමුදුරුවෝ පනවපු නීතියත් අහන්න පුළුවන් විභාගෙට. ඒ නිසා පාඩම් කරගන්න ලේසි. අනුජානාමි වික්කවේ සකාය නිරුත්තිය බුද්ධ වචනම් පරියාපුලිතුම්. හේතුව දැන් අපි කිව්වා. ඒතොරේ මේ යමේලු තේ කුල හෙවත් යමේල උතේ කුල කියන මේ භික්ෂුන් වහන්සේලා දෙනම බ්‍රාහ්මණ වංශිකයෝ මේගොල්ලෝ උදාහරණ ඉල්ලුවා මේක සංස්කෘත හෙවත් ඡන්දසර නගන්න ඕන කියලා. හේතුව තමයි විවිධ කුල ගෝත්‍ර වලින් විවිධ ජනපද වලින් විවිධ ප්‍රදේශ වලින් විවිධ ගම්නියංගම් වලින් මහාන වෙන අය තමන්ට ඕන හැටියට මේක හසුරුවන. ඕන විදියට තමන්ගේ භාෂාවෙන් මේ බුද්ධ වචනේ කියලා මේක කෙලසන විනාශ කරනවා. මේකට හානියක් වෙන මේක දේව භාෂිතයක් වගේ ඒ විදිහටම තියෙන්න ඕන නිසා මේක ඡන්දසර නගමු කියලා බුදුහාමන්ට ඉල්ලුවා. බුදුහාමන්ගෙන් ඉල්ලුවා. බුදුහාමර එක ප්‍රතික්ෂේප කරලා එහෙම කිව්වා. බැරි වෙලාවත් සුසී මහතුමිය බුදුහාමුදුරු මේකට අවසර දුන්නා නම් අර නිගණ්ඨනාථ පුත්තගේ ධර්මයට වගේ නැත්තම් දැන් ඔය වෛදික මේ ඍග්වේද යජුර්වේද වගේ වේද පාඨ තියෙන වේද මන්ත්‍ර තියෙන පොත්පත් වගේ ඒ දර්ශනයන් වගේ මේක යටපත් වෙලා විනාශ වෙලා යන්න පුළුවන්. එහෙම දුන්නා නම් එහෙම බුදුහාමුදුරු අවසර නොදීමේ ප්‍රතිඵල නිසා ශ්‍රී ලාංකිකයෝ හැටියට අපට ඔබ වහන්සේලාට අපිට සිංහලෙන් බණ කියන්න පුළුවන් වෙලා තියෙනවා මේ පාලි මේ කියවල. දැන් බැරි වෙලාවත් අපට එහෙම වුණා නම් අපේ භාෂාවෙන් අපේ මිනිස්සුන්ට බණ කියන්න බැරි වෙනවා. එතකොට පාලි භාෂාව භාවිතා කරන අපේ රටේ භාවිතා කරන බුරුමේ තායිලන්තේ භාෂා භාවිතා කරනවා ඒ රට තේරවාදී රටවල් වල මේ විදිහට පාලිය. හැබැයි ඔවුන් ඒ රටවල වල භාෂාවෙන් තමයි මේ ධර්ම විග්‍රහ කරන්න සහ මේ පැහැදිලි කරන්නේ. පාලිය උදව් කරගන්නවා තමන්ගේ ස්වකීය භාෂාවෙන් ඒ ධර්මය විග්‍රහ කරනවා පැහැදිලි කරනවා කියලා දෙනවා. එහෙම නොවුනා නම් ඒක එහෙම බුදුහාමුදුරේ නීතිය ප්‍රතික්ෂේප කරා නම් අරගොල්ලන්ගේ ඉල්ලීම ඕක වෙන්නේ නැහැ. ඒ නිසා ඕනෑම කෙනෙකුට තමන්ගේ භාෂාවෙන් බුද්ධ වචන ඉගෙන ගන්නත් ප්‍රකාශ කරන්නත් විග්‍රහ කරන්නත් අවසරය බුදුහාමුදුරු දුන්නා. ඒක තමයි මේ සකාය නිරුත්ති කියලා කියන්නේ සකාය කියන්නේ ස්වකීය කියන එකයි. එතන තමන්ගේ නිරුත්ති කියලා කියන්නේ විග්‍රහය හෝ භාෂාව. තමන්ගේ භාෂාව. අපි ඒකට ජනපද නිරුත්ති. දැන් පැහැදිලි වුණාද? ඔව් සර්. හරි අපේ හම්බ. මේ දාරුනේ මොකද උනේ? අහගෙන ඉන්නේ සර්. පැහැදිලිද පුතේ? ඔව් පැහැදිලි සර්. මම මේ පුතාගේ කොට මොකද හිතන්නේ පෑ ආදරේට කියන්නේ. සර් කොහොමද එහෙමනේ කතා කරන්නේ? අපේ මේ නාගිදාරු සුනිතාරු යාළුවෝ දෙන්න ඉන්නවද? නාගිදාරු නම් ඉන්න සුනිතාරු ආවේ නැද්ද අද? ඉන්නවා සර්. හරි. අනේ පුතේ පුළුවන් නම් උපරිමේ පන්තියට සම්බන්ධ වෙන්න මේ අත්හැරුණොත් බෑ හොඳේ. ඒ කියන්නේ ටියුට් එකෙන් පුළුවන් ටියුට් කරගෙන කියලා කිව්වයි මම ටියුට් එකට අමතරව කොච්චර දේවල් විග්‍රහ කරලා කියලා දෙනවද? ඔබ වහන්සේලා ගලුවට යනවා ඒ නිසා ඒකට අවධානය යන ඊළඟට අනිත් එක තමයි පොඩි ඉල්ලීමක් කරන්න ඕනේ පන්තියට 7ටම සම්බන්ධ වෙන්න උත්සාහ කරන්න නැත්නම් අර මේ ඒ වෙලාවටම ආවේ නැත්නම්
පිට පාඩුවක් වෙනවනේ උත්සාහ කරන්න ඔය වෙලාව තියාගන්න. එතකොට මේ රතන සිනාරෝ ගියේ මොකද? රතන සිනාරෝ කරන්ට් එක නැද්ද දන්නේ? ප්‍රියමාන්තර ඉන්නවද ධම්ම විනිසාරෝ? රත්නසිරිට කරන්ට් නැහැ කිව්වා සර්. නෑ කිව්වද? ඔව් සර්. හරි හරි. අද රතනසාරෝ ඉන්නවා. රතනසාරෝ ගමේ ගිහිලා කියලා මට මැසේජ් එකක් එවලා තියෙනවා. ඔයගේ ප්‍රශ්න තියෙනවද? මුල් බුදු සමයේ විනය නමින් හඳුන්වන්නේ කුමක්දයි දක්වන්න. මොන වචනවල උත්තරය දෙන්න අනිත් අය. රාග දෝෂ මෝහ නැති කිරීම මුල් බුදු සමය විනය නමින් හඳුන්වනවා. අන්න හරි. දැන් ඔබ වහන්සේලා වචන හරනේ ඔය උත්තරේ තියෙනවා. දැන් කතා කරනකොට තව ඔළුවට යනවා. මතක තියාගන්න මුල් බුදු සමයේ විනය. දැන් විනය කියන්නේ මොකක්ද අපි? දැන් විනය කියලා කියන්නේ විනය පිටකේ. දැන් අපි අද කතා අර විනය පිටකේ ටියුට් එකේදී කතා කළා පාචිත්‍ය පාරජිකපාලිය පාචිත්‍යපාලිය කියන මේ පොත් දෙකේ තියෙන කරුණු තමයි මුල දැන් විනය හැටියට අපි සලකන්නේ. හැබැයි මුලදී නැත්නම් තව විදිහකින් දැන් විනය කියලා කියන්නේ කය සහ වචනේ සංවර බව. හැබැයි මුලදී විනය කියලා කිව්වේ රාග දේශ මොහ නැති කිරීම. ඔන්න මේ සුමේධාරණ එතන සටහනක් දා ගන්න ඕන. මුල් බුදු සමයේ විනය නමින් හඳුන්වන්නේ මොකද්ද? මම බෝඩ් එකේ ලියන්න ඕනේ මම කියනවා. එතකොට සටහනක් දා ගන්න. පස්සේ මේක ලියා ගන්න ටියුට් එක ගත්තේ නැති අය. මුලදී රාග දේශ මොහ නැති කිරීම විනය නමින් හඳුන්වා ඇත. මුලදී රාග දේශ මොහ රාග දෝෂ මොහ නැති කිරීම විනය නමින් හඳුන්වා ඇත. අපේ පාළියේ ත්‍රිපිටකයේ සූත්‍රවල හම්බ වෙන අපට වචන ඕක හැමෝම කියපු වචන. හරි? හරි? මොනවද හම්බ වෙන වචන? රාග විනයාය, දෝෂ විනයාය, මෝහ විනයාය. මේ මම වෙන සූත්‍රවල මජ්ක්‍ධිම නිකාය මේ සංයුත්ත නිකායේ සූත්‍රවල කීපෙකම හම්බ වෙනවා ඔහොම. රාග දේශ විනය කියන්නේ සංවරක විනය. ඒ මුලදී විනය කියලා හැඳින්වෙන්නේ මොකක්ද එහෙනම්? රාග දේශ මොහ නැති කිරීම තමයි මුලදී විනය. ඉතින්arෝ ඉතින්aroනේ සර් ඇදිලිද? ඔව් සර් මම සිග්නල් මදිද? හරි. මොකක්ද සර්? සිග්නල් මදිද? සිග්නල් නැද්ද? පොඩි අවුලක් තියෙනවා සර්. හරි. මාගදී භාෂා, සර්. දෛවික භාෂා යනු මොනවදයි දක්වා ඒවා එනමින් හැඳින්වීමට හේතු පහදන්න. සර් මොකද්ද මේ කරන නෝට් එක සර්? ඇයි ඒ? ඉතින්aroo ඇයි? නෝට් එක නම් මේක පුතේ මම මේ ගොඩක් කාල දීපු ටියුටර් මේක මේ කරපු එකක් ආයෙ මේ කරන්නේ අලුතෙන් ආපු නිසා මේ පොඩි හාල මේ තියෙන්නේ අධ්‍යයන පොදු භාෂික උසස් පෙළ විභාගයේ පුනරීක්ෂණ පාලි සාහිත්‍යයේ දැනගත යුතු විශේෂ කරුණු. ඔක ඇති බොහොමසලා අරගෙන නැද්ද? ඉස්සෙල්ලා කරානේ සර් ඔක. මේක කළා. මම මේ ආයෙ පහු ගත්තේ. දැන් මේ ගොඩක් අයට මේක අත්තරිච්ච අයි කරන්න ගත්තේ. සර්. ඒ නිසා ආයෙ හුම්කන් දීගෙන ඉන්න මේක ආයි නැවත අහන එක හොඳයිනේ. මේ ගොඩක් අයට මේක මේ හම්බුන්නේ නැහැ. සුගීති ආරොන්ට හම්බුනේ. ඒකයි මම වජිරහලන්ටම හම්බුණා. දැන් මෙතන බුලස් සුමේදහල සුසී මහන්දරෝ දේවානන්ද හාරෝ ගොඩක් අයට මේක හම්බුන්නේ නැහැ. ඒ නිසා මේ කරන්නේ. නාගිතාරොන්ට හම්බුනේ නැද්ද මේක නාගිතාරෝ? නෑ සර්. ඒකනේ. හරි. ඊළඟට අපි යමු. මාගදී භාෂාව හා දෛවික භාෂාව යන මොනවදයි දක්වා ඒවා එනමින් හැඳින්වීමට හේතු පෙන්වා දෙන්න. මේවා පාලි සාහිත්‍ය බුද්ධ සත්තානගේ පොතේ තියෙනවා. ඔබ වහන්සේලා එතෙන් බලන්න ඕන. මම පිටු අංකත් එක කිව්වා තියෙන තැන්. පිටු සර්. අංකත් ඒ පොතේ සර් එක එක ඒවා කියලා තියෙනවානේ මේ ගොඩක් ඒවා තියෙනවානේ සර්. ඒ කියන්නේ මොනවද දැන් තියෙන්නේ? මාගදී භාෂාව එක එක්කෙනා කියපු කරුණුයි එහෙම පැටලෙනවා එකක්වත් මතක හිටින්නේ නැහැ. ගැලෙම මොකද්ද මේ ටැපලෙනවා. එතකොට දැන් මම දීපු විදිහට දුන්නාම මේ තියෙන්නේ. මේකත් පැටලෙනවා. ඒක ඒක නම් දැක්කේ නැහැ සර්.
මේ තියෙන පාලි නිජබිම් පිළිබඳ විවිධ මත මේක බුද්ධ ධර්ම පොතේ තියෙනවා. හරි සර්. දැන් එතකොට සර් පොදු අදහසක් නැද්ද සර්? ඒ කියන්නේ ඒ කියන්නේ දැන් ඔය රීස් ඩේවිස් එයා වෙන එකක් කියනවා ඊට පස්සේ ඔය එහෙම දෙක එක්කෙනෙක් පොදු අදහසක් නැහැ. පොදු අදහසක් කියනවා මේ කවුද අපේ අටකථාචාර්ය බුද්ධඝෝසාම්පුර. බුද්ධඝෝසාම්පුර කියන්නේ පාලි බුද්ධ වචනේ කියන. તો ත්‍රිපිටකය තමයි පාලි කියලා කියන්නේ බුද්ධඝෝසාම්පුරගේ කවුද බුද්ධඝෝසාම්පුර. බුද්ධඝෝසාම්පුරගේ මතය තමයි ඉතින් අපි පිළිගන්නේ තේරවාදීන් හැටියට. දැන් අපි පාලි ආවනේ සර් මොකද්ද මේ ඒ හාමුදුරුවෝ අර ගුරු හාමුදුරුවෝ කියන්නේ මේ පාලි ඉදානීතං ඔහොම එකක් තියෙනවා නේද? ඔව්. පාලි අටකථා ඉද කියලා නේ. පාලි මේතං ඉදානේතං අන්න හරිය. අටකථා ඉද කියලා මෙහි අටකථා තිබුණොත් පාලිය පිටින් ගෙනවා කියලා නේ. පාලි එතකොට බුද්ධ වචනේ පාලි කියලා තමයි බුද්ධඝෝසාම්පුර කියන්නේ. අපිත් පිළිගන්නේ ඒක දැන් අපි පාලි කිව්ව ගමන් මොකද්ද අපේ ඔළුවට යන්නේ? මේ ත්‍රිපිටකයේ බුද්ධ වචනේ. ත්‍රිපිටකයේ බුද්ධ වචනේ. හරි. මේ 6 වෙනි ප්‍රශ්නේ සාමාගදී මූල භාෂා යනු කුමක්දයි පහදන්න. මේකට උත්තරය ලිව්වා අපි. සුකේසියාරෝ මේ උත්තරේ මතකද ඔබ වහන්සේගේ ටියුට් එකේ ඇති. සුකේසියාරෝ ගියාද කොහෙද මේ කතා කරලා. අජිනාරෝ කියන්නේ උත්තර. අජිනාරෝ සර් මේ උත්තරේ කියන්නේ සාමාගදී මූල භාෂා. ඒක උත්තරේ මම කියන්නේ. අන්න මේක තමයි. ඔය ඒක කරන්න බෑ. අපේ මේනින් වහන්සේ සුපේසලා මේනින් වහන්සේ මේ සාමාජිකයේදී මූල භාෂාව යන කුමක්දයි පාදන උත්තරේ තියෙනවද බොහොමසලන්? නෑ සර් ඒක මාත් ලියාගන්න. ඈ? ඒක මාත් ලියාගන්න නෑ. මම මේක දුන්නා. දීපු කෙනෙක් කවුද ලියාගත්තු කෙනෙක්? සුගුණාරෝ ලියාගත්තේ නැද්ද මේක? එලා යනවා කියන්නේ. මේ ගාථාවේ තේරුම දිහා බලන්න ඒක අහු වෙන වැඩි. සාමාගදී මූල භාෂා නාරා යායාදී කප්පිකා. බ්‍රාහ්මනෝ තස්සු තාලාපා සම්බුද්ධා චාපි භාසරේ. මේ ගාථාවෙන් තියෙන අදහස මොකද්ද මේ මූල භාෂාව කියන්නේ? මාගදී මූල භාෂාව. ඒ මාගදී මූල භාෂාව මුල්ම භාෂාව මාගදී කියන්නේ පාලිය. හරි? නාරායා යාදි කප්පිකා. හරි? දැන් ලියන්න උත්තරේ එහෙනම්. උත්තරේ වුණ ලියන්න මම කියනවා. දැන් ලියාගත්තු නැති අය ලියන්න මේ ප්‍රශ්නාංකේ ලියලා සාමාගදී මූල භාෂාව කියන කොහරි ලියාගන්න උත්තරේ ලියාගන්න පස්සේ හදාගන්න පුළුවන්. අය ලැබුණ නැහැ කියලා කියන්න එපා. ඔන්න මම දැන් කියන උත්තරේ. අමුකන් දෙන්න ලියන්න. ආදිකල්පිත මිනිසුන්ගේද. ආදිකල්පිත කියන එක තේරෙන්නේ නැත්නම් ලියන්න මේ ලෝකයේ මිනිසුන්ගේ මුල්ම භාෂාව. අර එමෙලිවම හරි. ආදිකල්පිත මිනිසුන්ගේ භාෂාව වූ හේින්ද ආදිකල්පිත මිනිසුන්ගේ භාෂාව වූ හේින්ද කවුද මේ සුතිමානේ ආදිකල්පිත මිනිසුන් කියලා කියන්නේ? ශිෂ්ටාචාර ගත මිනිස්සු. ඔය කියන්නේ මේ මනුස්ස සමාජය ආරම්භ වෙනකොටම පළවෙනිම මිනිස්සු කතා කරපු භාෂාව කියන එකයි ඔය කියන්නේ ආදිකල්පිත මිනිසුන්ගේ භාෂාව. එතකොට මතය මොකද්ද? මේ ලෝකයේ මිනිස්සුયો කියන જાතියක් ආරම්භ වුණා නම් අන්න ඔවුන් පළමුවෙන්ම වචනයක් කතා කළා නම් භාෂාවක් හසුරුවලා නම් හසුරුවලා තියෙන මොන භාෂාවෙන්ද? පාලි භාෂාවෙන්. පාලි භාෂාවෙන්. අන්න ඒක තමයි මේ ආදිකල්පිත මිනිසුන්ගේ භාෂාව වූ හේින්ද කිව්වේ අපි. වූ හේින්ද. හරිද? හරි සර්. හරි. බ්‍රහ්මානෝ බ්‍රහ්ම කියලා කියන්නේ මහා බ්‍රහ්මයා.
ලියන්න මහා බ්‍රහ්මයාගේ භාෂාව වූ හේින්ද බ්‍රහ්මයාගේ භාෂාව වූ හේින්ද සම්බුදුවරුන්ගේ භාෂාව වූ හේින්ද සම්බුදුවරුන්ගේ භාෂාව වූ හේින්ද සම්බුදුවරුන්ගේ භාෂාව වූ හේින්ද මාගධී භාෂාව මූල භාෂාවයයි කියනු ලැබේ. මූල භාෂාව කියන මොකද තේරෙනවා මූල භාෂාවගේ මූල භාෂාව කියන එකනේ. එතකොට හරි. දැන් තේරුණාද මේ උත්තරේ සුමේදාරුනේ? ඔව් සර්. හරි. මතක තියාගන්න. නිරවුල් නැත්තම් මයින් අහන්න සද්දනතු ඉන්න එපා. හරි. මාගධී භාෂා දෛවී භාෂා යන මොනවාදයි දක්වා ඒවා එනමින් හැදින්වීමට හේතු වෙනවාද නෙවෙයි කරපු ඒවා කියලා දීපු එකක් මේ නැවත කියන්නේ අපහු ගන්න. දැන් මම අද කරන්න හිටිය ප්‍රශ්න පත්‍රය මේක නෙවෙයි. ඒ ප්‍රශ්න පත්‍රයේ ප්‍රශ්න 80ක් විතර තියෙන ප්‍රශ්න පත්‍රයක් කරන්න හිතන් හිටියේ මම ඒක දාන්නම් ගෲප් එකට ඊළඟ දවසේ කරන්න. මම මේක ගත්තේ මේක හුඟක් අයට නොලැබිච්ච නිසා සහ සාකච්ඡාවට භාජනය වෙච්ච නැති නිසා. කීප දෙනෙක් විතරයි මේකට මට හිතන විදිහට එදා සම්බන්ධ වුණේ බොහොම ටික දෙනයි. දැන් ඉඳලා ආවන් පස්සේ මේ ප්‍රශ්න නමුත් මේවා නැවත ගන්නෙ නෑ මං ආපහු. නැවත ගන්නෙ නෑ. මොකද ඒක ආයි අපි මුලට යනවනේ එතකොට. මාගධී භාෂා දෛවී භාෂා යන මොනවාදයි දක්වා ඒවා එනමින් හැදින්වීමට හේතු පෙන්වා දෙන්න. ඔන්න වජිරහරණේ උත්තරේ වජිරහර ළඟ තියෙනවා දැන්. තියෙනවා සර්. කියන්න පුතේ උත්තරේ කියන්න. ලියාගත්ත විදිහටම කියන්න උත්තරේ අංක දාලා ලිව්වද තරලකුණු දාලා අපි ලියපු ක්‍රමයක් තියෙනවනේ. මාගධී භාෂාව යනු පාලි භාෂාවමයි. එය මගධයේ උපන් බැවින් එනමින් හැඳින් විනයි පිළිගනි. දැන් මෙතන තියෙනවා ඒවා එනමින් හැදින්වීමට හේතු මොකක්ද කියලා. දැන් මාගධී භාෂාව කියන්නේ මොකක්ද අපි හඳුන්වන්නේ? පාලි භාෂාව. එතකොට ඒකට මාගධී භාෂාව කියන්නේ ඇයි? මගධයේ උපන් නිසා. අන්න හේතුව අපි කිව්වා. ඒක ලියන්න හරියට පිළිවෙලට. මෙහෙම ලියන්න. අස්සට ලියන්න, නිරවුල ලියාගන්න. මෙහෙම ලියන්න. මාගධී භාෂා කියලා මෙහෙම ලියාගන්න. ලියාගෙන ඉරක් ගහන්න. ලියන්න. පාලි භාෂාවයි. හරි? මගධයේ උපන් බැවින් මගධයේ උපන් බැවින් එය මාගධී භාෂා නම් වේ. මගධයේ උපන් බැවින් එය මාගධී භාෂා නම් වේ. මගධයේ උපන් නිසා මාගධී භාෂාව කියලා කියනවා. මගධයේ උපන් බැවින් මාගධී භාෂාව කියලා කියනවා. හරි? පැහැදිලිද? පැහැදිලි සර්. ඊළඟට දෛවී භාෂා. ඊළඟට දාන්න ලියන්න ඊළඟට දෛවී භාෂා. ඊළඟට ලියන්න මෙහෙම. තරලකොරක් දැම්මා. ඊළඟට දෛවී භාෂා කියලා ලියන්න. දෛවී භාෂා. ඉරක් ගහන්න. ගාලා ඉස්සරහින් ලියන්න. දැන් දෛවී භාෂා කියන්නේ මොකද්ද? දෛවී භාෂා කියන්නේ මොකද්ද? දෛවී භාෂා කියන්නේ මොකටද? සංස්කෘත වලට. සංස්කෘත වලට ඕන සංස්කෘත භාෂාව. සංස්කෘත භාෂාව කියලා ලියන්න. සංස්කෘත භාෂාව කියලා ලියලා යටින් ලියන්න. දෙවියන්ගේ භාෂාව බැවින් සංස්කෘත භාෂාව දෛවී භාෂාව නම් වේ. විශාන්ත හඳුන්වයි නැත්තම්. දෙවියන්ගේ භාෂාව බැවින් සංස්කෘත භාෂාව දෛවී භාෂාව නමින් හඳුන්වයි. දෙවියන්ගේ භාෂාව බැවින් සංස්කෘත භාෂාව දෛවී භාෂාව නමින් හඳුන්වයි. ලියාගත්ත සුසීමාරුනේ හරිද? හරිද? භාෂාවද පාලි භාෂාවද සර්? ඈ දැන් සංස්කෘත දෛවී භාෂාව කියන්නේ සංස්කෘත භාෂාව. මාගධී භාෂාව කියන්නේ පාලි භාෂාව. දෙකක්නේ කාරණා. දැන් මෙතන මාගධී භාෂාව දෛවී භාෂාව කියලා දෙකක්නේ. උත්තරේ පැටලුණාද?
නිරවුල් නැද්ද උත්තරේ? නිරවුල්. හරි. හරි. ඊළඟට මම යනවා 10ට. පාලි අට කතා කරු සිංහල දේශීය උපමා යොදාගත් බවට උදාහරණ දෙකක් දක්වන්න. වජිනහාර උත්තරේ කියන්න මම දුන්නා උදාහරණ දෙකක්. මේ ලොඳු සූරාගත් ගත් කුරුම්බා ගෙඩියක්සේ එක උදාහරණයක්. අංක දාලා ලියන්න. නැත්නම් තරු ලකුණු දාලා ලියන්න. මුවාත ගෙවීගේ දෑකත් අස්සේ. ඔව්. වජිනහාර හිමීට කියන්න කණිතයට ලියා ගන්න. ලොඳු සූරාගත් තල් කුරුම්බා ගෙඩියක්සේ ලොඳු සූරාගත් තල් කුරුම්බා ගෙඩියක්සේ. මොන එක මේ උදාහරණයක් උපමාවක්. ඊළඟ එක මුවාත ගෙවී ගිය දෑකැත්තක්සේ. ඔව් මුවාත ගෙවී ගිය දෑකැත්තක්සේ. දැන් මේ වැඩක් කරනකොට දුෂ්කර බව තමයි ඔය දෙකෙන්ම කියන්නේ. උපමා දෙකෙන්ම. මොකද්ද මේ කියන්නේ සුසී මහඳුරනේ මේ ලොඳ සූරාගත් තල් ගෙඩියක් වගේ කියලා? සර් තල් ගෙඩිය ලොඳ සූරන්න පුළුවන්ද? බස් එයි බැරි. තල්වල හොඳ නැහැනේ. ලපටි කාල් යාපනයේ පැත්තේ තියෙන තල් රාහෙම තියෙන්නේ. තල් ගෙඩිය හැමෝම දැන් අපි අර කුරුම්බා ගෙඩියක් නම් කපලා වතුර ටික බීලා තැඹිලි ගෙඩියක් එහෙම පල්ලා මේ ලොඳ ටික සූරලා කන්න පුළුවන්. නේද? ඔව් සර්. ඒ ලොඳ සූරන්න තමාරු නෑනේ හැමෝම හරි ලේසියෙන් සූරන්න. ඒ පොල්වැලි කෑල්ලක්ම කපලා ගත්තම තැඹිලි ගෙඩියෙම කෑල්ලක් කපලා ගත්තා ඒකෙන් සූරන්න පුළුවන්. නැත්නම් හැන්දක් කරගෙන සූරන්න පිහි තුඩෙන් සූරන්න පුළුවන්. හරි ලේසි. කන්නත් ලේසි. හැබැයි තමයි මේ තල් ගෙඩිය එහෙම බෑ. තල් ගෙඩිය ලෙල්ල කපලා එකෙන් සූරන්නත් බෑ. හැන්දකින් උනට තල් ගෙඩියේ මේ ලොඳේ හෙනම හයියයි. අපන්න එහෙම බෑ ලේසියකට. අන්න ඒ නිසා දුෂ්කර බව තමයි එකෙන් කියන්නේ. ඊට පස්සේ මේ මුවාත ගෙවිගේ දෑකැත්ත. දෑකැති දැකලා තියෙන ඔබ වහන්සේලා නම් කවදාවත් කුඹුරකට බහලා මේ පොඩි කාලේ පැවිදි වෙන පෙරවත් ගොයන් කපලා නැතුව ඇති. ගොයන් කපලා ඈ කපලා තියෙනවා. කපලා තියෙනවා. එතකොට සුදිමාරු කපන්නේ සමුත් ඒකම පැත්තේ තියෙනවනේ. සුදිමාරුනේ. සුදිමාරුනේ. සමුත් ඒකම කොහෙද ඔබ වහන්සේ? තමුත් ඒකම ගල් නෑවට ළඟ වෙන්න මේ මීගලාවේ ළඟ සර්. බුල් නෑව? ඒ ටිකක් ඈතට යන්න ඕන. එච්චර දුර යන්න ඕනේ නෑ. මම ඒ බුල් නෑවේ අපේ මගේම නංගි එකම නංගියයි මට ඉන්නේ මගේ නංගි බැඳලා ඉන්නේ බුල් නෑවේ ඉන්නේ යා ටීචර් කෙනෙක් බුල් නෑවේ ඉස්කෝලේ උගන්වන්නේ බුල් නෑවේ තමයි නංගි බොහන්සේ පන්සල වැඩ ඉන්නේ කොහෙද ඒක මං දැන් නම් ඉන්නේ මේ දංකොඩු පැත්තේ සර්. ඒ කියන්නේ ඔබ වහන්සේගේ පන්සල කොහෙද? පන්සල දංකොඩුවේ සර්. දංකොටුවේ නේ. නැත්තම් බුල් නෑවේ නංගිලා ආපු ගමන් එන්න හැදුවේ ඒකයි. හරි. හරි. එතකොට දෑකැත්තේ මේ මුවාත ගෙවුනට පස්සේ ගොයන් කපන්න පුළුවන්ද? බෑ. අතුල්ලන්න තමයි තියෙන්නේ. ඔව් දෑකැත්ත වකුඩු ගහලා තියෙන දෑකැත්ත වකුඩු ගහලා තියෙන ඒකේ අර ළඟින් අර පීරි වලින් ගාවලා වගේ තියෙනවනේ මේ පිහි එක වගේ නෙවෙයිනේ මුවාත මේ දෑකැත්තේ. ඔව් සර්. දෑකැත්ත දැන් වෙන පිහි එක කැත්තක තියෙන මුවාතක් නෙමෙයි දෑකැත්තේ තියෙන. දෑකැත්තේ තියෙන නිකන් අර මේ මීයක් මේ ඔය මේ අඹ ගෙඩියක් වගේ දෙයක් බෙර ගෙඩියක් මීයෝ කනකොට මීයාගේ දත් පාරවල් වගේනේ තියෙන්නේ අර මේ දෑකැත්තේ මේ මුවාත නේද හංගු. ඔව් සර්. ඒකට ඒක ගෙවුනොත් එහෙම ගොයන් කපන්න බෑ. ඒකට ගොයන් කපන කෙනාට මොකද වෙන්නේ? ඒ ගෙවුනට පස්සේ කැපුවොත් එහෙම. වෙහෙසක් තමයි නිකන්. වෙහෙසට වඩා ඒක ගොයන් ගහ සූරගෙන ඇවිල්ලා අතට වදිනවා. අර ගොයන් ගහ හිර වෙන්නේ උඩට අර දෑකැත්ත උඩට එන්නේ නැත්තේ අර කටු කියන නිසා. එතකොට අනුතුරක් වෙනවා. අන්න ඒක තමයි උපමා දෙකකින් කියන්නේ අට කතාවල තියෙන උපමා දෙකක්. හොඳයි හරි. එතකොට තමයි බුද්ධ ඝෝෂ හඳුනේ සර් කියලා තියෙන්නේ. ඔව් බුද්ධ ඝෝෂ හඳුනේ කියලා තියෙන්නේ. ඒ කියන්නේ මේ තියෙන්නේ පාලි අට කතා කරු සිංහල දේශීය උපමා. පාලියේ තියෙන එක සිංහල දේශීය උපමා. අපේ ලංකාවේ තියෙන උපමා දෙකක් කරන් තියෙන දේශීය උපමා දෙකක් අට කතාව. ඒකයි මේ කියන්නේ. හරි. හරි. හේතිය කුල පාලි යන වචනවල මුල් යුගයේ අදහස් කළේ කුමක් අදහස් වීද? ලියාගත්තේ කවුද? අපේ වජිරහරු විතරද ලියාගෙන තියෙන්නේ? ධම්මවිනිකහරු ලියන තියෙන ධම්මවිනිකහරු කියන්නේ මේ උත්තරේ. ධම්මවිනිකහරු
ඒක තේරෙ මාස්ටර් ලියාගන්නේ අන්න ළඟ හිටියානම් දෙනවා මම එකක් මේ ඉතල වැඳලා ඉවරලා ලූට් ටොක්ක්ක් අයින් මේ පව් සිද්ධ නිසා වැඳිනවා වැඳලා ටොක්ක්ක්. මොකද දන්නවද මේ මගේ පැරණි ගෝලයෙක් නෑ කිව්වේ. ඕ මේ යාළුවා සර් යාළුවෝ කියනවා සර් යාළුවා ලියාගෙනත් නැහැ නන්නේ. එයා සර් ලියාගෙන නැහැ මේ සුමේදාරුනේ මේදාරු මේ ප්‍රශ්නේ විභාගෙට රජයේ විභාගෙට මේ උසස්තරට අහු ප්‍රශ්නයක්. හේතිය කුල පාලි යන වචන වලින් මුල් යුගයේ අදහස් කළේ කුමක්ද කියලා. පාලිය අපි අදහසක් ගත්තා. වජිනහාරෝ මේකේ උත්තරය ඔබ වහන්සේ ළඟ තියෙනවා. කියන්නේ මේ දැන් මෙන්න මේ දීලා තියෙන විදිහට ඉස්සරහින් ලියන්න. චේතිය කියන ඉරක් ගැහුවා උත්තරය ලිව්වා. මොකද්ද ඉස්සරලා චේතිය කිව්වේ? චේතිය කියලා කිව්වේ සර් මලවුන් ආදාහනා කරන තැන හෝ භූමි දානය කරන තැන. අන්න හරි. දැන් චේතිය කියන්නේ මොකද්ද? දැන් චෛත්‍ය කියලා කියන්නේ චෛත්‍ය. ඔව් දැන් චේතිය කියන්නේ දැන් චෛත්‍ය. නැත්තම් දාගැබ. නැත්තම් තූපය. මේකනේ දැන් කියන්නේ මේ චේතිය කියන එකේ. ඉස්සර චේතිය කිව්වා. දැන් ඔබ හදලා ලියාගන්නේ මම දීලා තියෙන චේතිය කියලා මෙහෙම ලිව්වා. චේතිය ඉරක් ගැහුවා. ඉස්සරහින් ලියනවා. මොකද වචන හොරද ඉස්සරහින් ලියන්න ඕන? මලවුන් ආදාහනා කරන තැන හෝ භූමි දානය කරන තැන. අන්න හරි. දැන් ලියන්න මලවුන් ආදාහනය කරන තැන හෝ භූමි දානය කරන තැන. අර චාපාල චේතිය වගේ තැන් සුසාන භූමි මේ ඉස්සර චේතිය කිව්වේ සුසාන භූමි. මලවුන් ආදාහනය කරන තැන හෝ භූමි දානය කරන තැන. දැන් මැරිච්ච කෙනෙක් ආදාහනය කිරීමයි භූමි දානය කිරීමයි දෙකනේ කරන්නේ. ওই දෙකනේ කරන්නේ. එක්ක පොළවේ වලලනවා නැත්නම් මේ පුච්චනවා. වලලන එකට කියනවා භූමි දානය කියලා, පුච්චන එකට කියනවා ආදාහනය කියලා. ඒ අන්නේ ස්ථානට තමයි චේතිය කියලා කිව්ව ඉස්සල්ලා. පැහැදිලිද සුමේදාරුනේ? හරි නේද? දැන් මාව කාට හරි ඇහෙන්න නැතුව ගියාද? ඔය සිග්නල් වල පොඩි අවුලක් මටත් තියෙනවා පේනවා. ඔබ වහන්සේලා මගේ හඬ මම කියන ඒවා ඇහෙනවා නම් ඉතරයි. ප්‍රශ්නයක් නැද්ද දේවනන්දහාරෝ? දේවනන්දහාරෝ මාව ඇහෙනවද? හරි මම ඉක්මනට යනවා. කුල කියන්නේ මොකද්ද? කුල ඊළඟට කුල කියලා ලියාගන්න. කුල කියන්නේ මොකද්ද? කුල කියලා කියන්නේ සර් වාසස්ථානය හෝ නිවාස හෝ දැන් කුල කියන්නේ මොකද්ද අපි? ගෙදර නිවාස. දැන් කුල කියන්නේ මොකද්ද? දැන් කුලය කියලා කියන්නේ ඔය ලංකාවේ විවිධ කුල තියෙනවා නේද අපි හඳුන්වන්නේ. කිසියම් ජන කොටසක් හඳුන්වන්න යොදාගත්තේ ඉන්නේ කුල කියන්නේ දැන්. දැන් කුල කියන්නේ කිසියම් ජන කොටසක් හඳුන්වන්නේ ජන කොටසේ වෘත්තිය හරි මොකක් හරි පරම්පරාවෙන් ආපු දෙයක්. ඔය පැරණි ක්‍රමෙන් ආපු ඒවා දැන් වෙනස් වෙලා තියෙන. නමුත් එහෙම කුල හඳුන්වලා තියෙනවා. මේ කුලයක් ගැන කියනව නෙමෙයි. ඒකනේ කුල කියන්නේ දැන්. දැන් ඒක බමුණු සමාජයේ කුල කිව්වේ අර ක්ෂත්‍රීය බ්‍රාහ්මණ වෛශ්‍ය ශූද්‍ර වර්ණ ධර්ම කිව්වේ වනේ අපි. මේ වර්ණ කියලා කිව්වේ. ඒ වර්ණ ධර්ම කියන්නේ ක්ෂත්‍රීය බ්‍රාහ්මණ වෛශ්‍ය ශූද්‍ර ඊළඟ ශූද්‍ර ගත්තන් පස්සේ රතකාර නේසාද පුක්කුස චණ්ඩාල ආදි වශයෙන් බෙදිලා ගියානේ. අන්න එතකොට ඒව තමයි අපි හඳුරුනේ කුල කියලා අදහස් කරන්නේ මේ වර්තමානයේ. මේ පසු කාලීන. හැබැයි මුලදී කුල කිව්වේ වාසස්ථානය හෝ නිවස. ලියන්න උත්තරේ. කුල කියන එක ඉස්සරහින් වාසස්ථානය හෝ නිවස. වාසස්ථානය හෝ නිවස. කුටුම්බය කියන්නේ මොකක්ද සර්? කුටුම්බය කියන්නේ නිවස හඳුන්වන්නේ. නිවස නේ. ඔව්. කුටුම්බය කියන්නේ නිවස. එකක් ලියාගන්න. වාසස්ථානයේ නිවස හෝ කුටුම්බය. වාසස්ථානයේ නිවස හෝ කුටුම්බය තුනම එකයි. දැන් ඔබ වහන්සේලා පැවිදි වෙනකොට ඔබ වහන්සේලා පැවිදි වෙන්න පෙර පැවිදි වෙන දවසේ පැවිදි වෙන්න පෙර හඳුන්වන්නේ කවුරු කියලාද? කුල පුත්‍රයා කියලා නේද? කුල පුත්‍රයා කියලානේ කුල පුත්‍රයෙක් මහාන කරනවා කියලා නේද කියන්නේ? කුල පුත්‍රයෙක් මහාන කළා කියනවා කියලා කියන්නේ සුමේධානට කුලයේ මේ යම් කිසි කුලයක් නියෝජනය කරන කෙනෙක් මහාන කරනවා කියලා නෙවෙයිනේ. කුල පුත්‍රයා කිව්වේ ගෙදර එක්කෙනා. කුලය කියලා කියන්නේ ගෙදෙට්ට. කුල පුත්තෝ කියලා කියන්නේ ගෙදර ඉන්නේ මම කොල්ලා.
තේරුණාද කියන එක? දැන් මේ කුල පුත්‍රයා තමයි ගෙදරින් අයින් කළාම පස්සේ කුල පුත්‍ර භාවයේ ඉවත් වෙලා මහාන වෙන්නේ. දැන් ඔබ වහන්සේලා මහා වුණාට පස්සේ කුල පුත්‍රයෝ නෙවෙයි. ඔබ වහන්සේලා දැන් බුද්ධ පුත්‍රයෝ. ගෙදර ඉන්න අය කවුද? කුලවත්තු කුල පුත්‍රයෝ. ඒ නිසා තමයි කුල කිව්වේ නිවස, වාසස්ථානය හෝ කුටුම්බය මුලදී. මං හිතන්නේ මම මේ කියලා දෙනවා හොඳට පැහැදිලි. උත්තරේ ලියනවා විතරක් නෙවෙයි උත්තරේ පසුබිමත් මම කතා කරනවා ඇයි එකට කියන්නේ කියලා. දැන් කුල කියන එක පැහැදිලි කළා වගේ. ඒ නිසා අර පන්තියට සම්බන්ධ වීම ඉතාල වැදගත් වෙන්නේ ඒකයි මම මේ කියන්නේ. ඔය ටියුට් එක කරගෙන ඔහි ඉන්නවා කියන එක නෙවෙයි. පාලි. වචනහර උත්තරේ කියන්නේ පාලි කියන එකට බහක ලියලා තියෙන්නේ. පාලි කියන්නේ සර් මේ පෙළ පාන්තිය නැත්නම් පේලිය මේ නියර වගේ එක. වෑනියර කියලා අපි එකට කියනවා. වෑනියර ඈ. වෑනියර කියලා කියන්නේ ප්‍රධාන නියර කියන එක. අන්න හරි. කුඹරක තියෙන ප්‍රධාන නියර. කුඹරක තියෙන ප්‍රධාන නියර වෑනියර. සීමාව එක එක කුඹුරු වෙන් කරන සීමා නියර. සීමා නියර. මොනවද අපි හඳුන්නේ මේ පාලි කියන්නේ එතකොට? පාලි කියලා ලිව්වා බොහොමසලා ඉස්සරහින් ලියව ඉරක් ගැහුවා. පාලි කියන්නේ පන්තිය පෙළ ඊළඟට වෑනියර නැත්නම් නියර. වෑනියර කියලා කියන්නේ. වෑනියර. ඒක තමයි පන්තිය. ඒක තමයි එතකොට ඈ ප්‍රශ්නයක් තියෙනවා කොටගම අහන්න. මේ ඔය පාලි කියලා ලියද්දි සර් සමහරත් තැන්වල මේ මූර්ධ ජලයන තියෙනවා සමහරත් තැන්වල දන්ත ජලයන තියෙනවා මොකක්ද සර් හරි ඒකම හරි. ඒක තමයි මේ බුද්ධදත්ත හඳුරගේ මේ පොතේ ඇතුලේ තියෙන මූර්ධ ජලයන් අර කවරේ තියෙන දන්ත ජලයන් අනිවාර්යෙන් පාලි ඔය දෙකම ලියනවා. කිසි ගැටලුවක් නැහැ. හොඳයි සර් ඔව් එහෙම තමයි තියෙනවා. හරිද? හැබැයි මේක පාලියට සයනු ලියනකොට එක සයන. සංස්කෘත වෙනත් භාෂා සිංහලෙන් එමිනකොට සයනු තුනක් තියෙනවා මෙහෙම. පාලියට මේක විතරයි තියෙන්නේ. පාලිය අපි භාවිත කරන ණයන්න මේක. ණයන්න. සංස්කෘතේ භාවිත කරන ණයන්න මේක. හරි? මේ ණයන්නට පරෝයදන ණයන්න මේක. මේ ණයන්නට පරෝයදන ණයන්න මේක. අන්නේව මතක තියාගන්න ඕන දේවල් වරදින්න තැන් ඈ. ඔබ වහන්සේලා මේ ලයන්න කොහොම ලිව්වත් ගැටලුවක් නැහැ. මේ දෙකම අවිවාදාත්මකව භාවිත කරන පාලි කියන්නේ. හරි. ලකුණු හම්බ වෙනවා දෙක කොක ලිව්වත් එතන අක්ෂර වින්‍යාසයක් එතන බලපාන්නේ නැහැ හොඳ. ඇයි එහෙම වෙන්නේ නැත්තේ? තුසිමාරු ඇයි මේ ලයන දෙකම භාවිත කරන්නේ? ත්‍රිපිටකේ තියෙන පාලි දැන් පාලියේ භාෂාවක් හිට භාවිත කරලා අපි මෙහෙම ලියන්න පුළුවන්. දැන් පාලියට පෙළ කියලා කියනවනේ. පෙළ කියනකොට මේ උසස් පෙළ කියලා අපි ලියනකොට මේ ලයන නේද ලියන්නේ? ඔව් සර් ඉතින් පාලියට පෙළ කියලා කියනවා. පාලියට පෙළ කියලා කියනවා. ඒතර මේ ලයනත් හරිනේ. උසස් පෙළ කියලා අපි ලියනකොට අල්ලා යන්නේ ලියන්නේ. ඔව් සර් හරි නේද එතකොට? හරි සර් දැන් අපි ත්‍රිපිටකයට කියන්නේ මොකද්ද මේ පෙළ කියලානේ කියන්නේ. පෙළ සජ්ජායනා කරනවා කියලා කියන්නේ. නැත්නම් පෙළ ධර්මය කියලානේ කියන්නේ. නේද අපි හඳුනන්නේ? ඔව් සර් පෙළ ධර්මය කියන්නේ පාලි ධර්මය කියන එක. පෙළ කියනකොට අල්ලා යන්නේ නේද දන්නේ. හරි නේද? ගැටලුවක් නැහැ නේද? පැහැදිලි සර් හරි හරි. සූකර මද්දවේ පිළිබඳ විවිධ අර්ථකථන සමාලෝචනය කරන්න. වජිනාරෝ ඔව් සර්. මම දුන්නා මේ ප්‍රශ්න ටිකට අමතරව මම ඔබ වහන්සේලාට දුන්නාද ප්‍රශ්න 80ක ප්‍රශ්න පත්‍රයක් උත්තර ලියන්න කියලා. නෑ සර් දුන්නේ. දුන්නේ. අද මම දානවා මේකේ විවරණ ප්‍රශ්න 80ක පාලි සාහිත්‍යයේ ප්‍රශ්න පත්‍රයක් ප්‍රශ්න 80ක් තියෙනවා. ඒකේ උත්තර ටික ලියන්න පුළුවන් ඔබ වහන්සේලාට. මොකද මේ මෙතෙක් ඉගෙන ගත්ත කාරණා තියෙන බැරිව විතරක් මම කියලා දෙන්නම්. හැමෝම මේ ප්‍රශ්න 80 ලියන්න ඊළඟ දවසේ ටයිම් ටේබල් එක දිහා බලලා මේ ටයිම් ටේබල් එකේ පාලි සාහිත්‍ය කියලා දවසක් ඔය ටයිම් ටේබල් එකේ තියෙනවා ආයි දවසක්. පාලි සාහිත්‍ය කියලා. අන්න එදාට මේ ප්‍රශ්න පත්‍රය මම අරන් කතා කරනවා. අද මම මේ පන්ති ඉවරලා ඒ ටික දානවා. හොඳේ? සර් හරි. මේක මම ගත්තේ ඔන්න ඔය ගැටලුව නිසා. දැන් හිටපු අයත් සමහර අය මේව ලියාගෙන නැහැ. අනිත් අය ලියාගෙන මේ සමහර අයට හම්බෙලම නැහැ. ඒකයි ගත්තේ. මේක අත්‍යවශ්‍යයි. වජිනහරුනේ නැවත මේක අහුම්කන් දුන්නාට ගැටලුවක් නැහැ. මේ කාරණා ටික නිතර උසස් පෙළට විදින් විද අහපු ප්‍රශ්න සහ උත්තර මේ ටික අපිට හොඳට පාඩම් කරගෙන තියාගන්න ඕන නිසා තමයි නැවත කතා කරන්නේ. හොඳේ? සූකර මද්දේ පිළිබඳ විවිධ සූකර මද්දේ කියලා කියන්නේ මේ ওই කතන්දරයක් තියෙනවා බුදුහාමුදුරුවෝ අවසානයේ වන්දපු මේ දානි කියලා. ඒක පිළිබඳ මත සමාලෝචනය කරන්න කිව්ව මත දෙකක් තියෙනවා.
අර්ථකථනය සමාලෝචනය කරන්න කියලා. මත දෙකක් තියෙනවානේ මත දෙක දක්වන්නයි ඕනකම තියෙන්නේ. වජිරහාරෝයි මත දෙක ලියාගත්තා කියන්නේ. මේ ලපටි ඌරන්ගේ මස් සහ හතු විශේෂය. ඔව්. පොයින්ට් හැටියට ලියා ගන්න. මේ මත දෙක තමයි එකක් ලපටි ඌරන්ගේ මස්. ඒ කියන්නේ මහා නාකි වෙච්ච තරුණ වෙච්ච ඌරන්ගේ නේ පොඩි ඌරු පැටවුන්ගේ මස් කියන එක. අන්න ඒක සූකර මද්දවේ කියලා. හරි? හරි. ලපටි ඌරු මස්. එක මතයක්. අනිත් එක මොකක්ද? මේ හතු විශේෂය. අතු විශේෂය. දැන් සමහර අයගේ මතයක් තියෙනනේ බුදුහාමුදුරුවෝ අර ඌරන් මේ වසූරි කරපු ඌරන් මේ ජරා කරපු තැන් වල ඌරන්ගේ වසූරි තුල හැදිච්ච හතු වර්ගයක් වැන්දෝයි කියලා මතයකුත් තියෙනවා සුසීමාරුනේ. ඒ හතු විස උණයි කියලා. ඔය මත දෙකක් ඊළඟ අනිත් මතය තමයි ඌරු මස් වැන්දෝයි කියලා. දැන් මතක තියාගන්න මේ ලපටි ඌරු මස් කියලා කියන්නේ ලොකු ඌරන්ගේ මස් වෙන්නත් පුළුවන්. වරහන් කළා ලියා ගන්න. මේක ඉස්සලා වජිරහරු මම කියලා දුන්නේ නැහැ. ඒ නිසා වරහන් කළා ලියා ගන්න. ඌරු හදමස්. හදමස්. ඌරු හදමස්. ඒ කියන්නේ මොනවද? ඌරු හදමස් කිව්වේ? පීකුස් අන්න හරි. ඌරන්ගේ හරද මාංශේ. පීකුතු වගේ අර ජොල් වගේ ගතිය වලින් තියෙනවා තියෙන්නේ. අන්න ඒක. දැන් වෙන මස් වර්ග ගත්තත් දැන් කුකුල් මස් හරි මේ ගත්තත් තියෙනවනේ එහෙම කෑලි. කොටස්. හවුද? අන්න ඒක. මේ මත දෙක තියෙනවා. සමහර අය කියනවා බුදුහාර වැඳුවේ ලපටි ඌරු මස් නැත්නම් ඌරන්ගේ හද මස් කියලා. නැත්නම් හතු විශේෂයක් කියලා. ওই මත දෙක තමයි තියෙන්නේ. හරි. මෙන්න මේ ප්‍රශ්නේ අංක 13 මේකත් අවස්ථා දෙක තුනකදී විභාගයට ආපු ඒවා මට මතක හිටියේ 2014 මේ ප්‍රශ්නේ ඇහුවා. එතකොට ඔබ වහන්සේලා මතක තියාගන්න මේ සිලබස් එක වෙනස් වුණාට මේ අර නිර්දිෂ්ට කොටස් තමයි වෙනස් වෙන්නේ. මේ සාහිත්‍ය කරුණු වෙනස් වෙන්නේ නැහැ. මේවා මෙහෙමම අහනවා. මේවා පොදුයි. අර නිර්දිෂ්ට කොටස් තමයි වෙනස් වුනේ. දැන් ඔබ වහන්සේලාට පෙර තිබුණේ ජාතක කතා 5ක් තිබුණා විභාගෙට. දැන් ජාතක කතා 1යි තියෙන්නේ. ඔබ වහන්සේලාට පෙර තිබුණ රතන සූත්‍රයේ ධම්මික සූත්‍රයේ මේ සැරේ තියෙන ඉසිගාලෝ සූත්‍රය. ඔබ වහන්සේලාට පෙර තිබුණ මහා වංශයේ 26 වෙනි පරිච්ඡේදය දැන් ඔබ වහන්සේලාට 21 වෙනි මේ 11 වෙනි පරිච්ඡේදය. අන්න ඒ විදිහට ඔබ වහන්සේලාට පෙර ධම්පදේ අත්ත වර්ගය තිබුණා. දැන් ඔබ වහන්සේලාට පඬිත වර්ගය. අන්න එහෙම වෙනස් කරලා තියෙන ඒවා තමයි වෙනස් වෙන්නේ. මේ සාහිත්‍ය කරුණු වෙනස් වෙන්නේ නැහැ. ඒ නිසා මේවා අපි දැනගෙන තියෙන්න ඕන. ධර්මයේ කටපාඩමින් පවත්වාගෙන යාම සාසනික කාර්යභාරයක් බව ඓතිහාසික සාධක ඇසුරින් තහවුරු කරන්න. මෙන්න මේ ටික මතක තියෙන්නම ඕන අපේ හාමුදුරනේ ඔබ වහන්සේලාට අනිවාර්යෙන් මතක තිබිය යුතුමයි. මොනවද ඒ ටික? මේ ධර්මයේ පාඨපාඩම් කරගෙන ආපු එක ශාසනික කාර්යභාරයක් මේක දැන් ඒතර මේ ශාසනික කාර්යභාරයේ වැඩිපුරම මේ වගකීම ගත්තේ කවුද අපේ හාමුදුරනේ? ආනන්ද හාමුදුරුවෝ. නෑ. ආනන්ද හාමුදුරුවෝ ගත්තා. දැන් ශාසනික කාර්යභාරයක් හැටියට ගත්තේ කවුද? ඒක අර පහ බෙදාගෙන ඔව් ප්‍රථම ධර්ම සංගායනාවෙන් පදනම වැටුණා. බාණක පරපුරක් ඇති වෙන්නේ එතන ඉන්නේ හාමුදුරනේ. බාණකවරු ඇති වෙන්නේ ප්‍රථම ධර්ම සංගායනාවෙන්නේ නේද? ඔව් දීඝ බාණක එහෙම කියන්නේ. අන්න ඔව් දීඝනිකාය පටපරම් කරගෙන ආපු ආනන්ද හාමුදුරුවෝ ප්‍රධාන ශිෂ්‍ය පිරිස දීඝ බාණකලා වුණා. ඒ පරපුර. ඒතකොට හරියුත්හාරංගේ ශිෂ්‍ය පරම්පරාව මජ්ක්‍ධිම බාණකලා වුණා. මජ්ක්‍ධිම නිකාය බාරගත්තා. මේ මහා කශ්‍යප හාමුදුරුවෝ ප්‍රධාන ශිෂ්‍ය පිරිස සංයුක්ත බාණකලා වුණා. අනුරුද්ධහාර ප්‍රධාන ශිෂ්‍ය පිරිස මේ අංගුත්තර බාණකලා වුණා. ඊට පස්සේ ඔබ මේ විනය පිටකේ පාඩම් කරගෙන ආපු අය විනය බාණක කියන්නේ අන්න එකත් මතක තියාගන්න වැදගත් එකක්. ඒකත් මම මේ කියන්නේ. ඒක හොඳට මතක තියාගන්න. සූත්‍ර පිටකයේ කොටස් පාඩම් කරගෙන ආපු අයට අපි කියන බාණකවරු කියලා. හොඳට අහගන්න ඕනේ. සූත්‍ර පිටකයේ කොටස් පාඩම් කරගෙන ආපු අය බාණකවරු. කවුද බාණකවරු? බාණකවරු. සූත්‍ර පිටකය අය. සූත්‍ර කියලා මම මෙතන ලියන්න. පේනවද බලන්න? සූත්‍ර කිව්වා. පේනවද බෝඩ් එකේ? පේනවා සර්. සූත්‍ර පිටකේ පාඩම් කරමු ආපු අය කවුද? සූත්‍ර පිටකේ කොටස් පාඩම් කරන ආපු අය කවුද? බාණකවරු.
විනය පාඩම් කරගෙන ආපු අය කවුද? විනය බාණක කියලා කියන්නේ නැහැ. ඒගොල්ලන්ට කියනවා අපි විනය ධර. විනය ධරවරු. විනය ධර. හරිද? අභිධර්ම පාඩම් කරගෙන ආපු අය කවුද? ආභිධම්මිකද? ආභිධම්මික කියලා කියනවා. බොහොම හොඳයි. ආභිධම්මික කියලා කියනවා නැත්නම් කියනවා මාතිකාදර කියලා කියනවා. මේ දෙකම කියනවා. මාතිකාදර කියලා කියනවා ආභිධම්මික. මේක තමයි වැදගත් එක. ආභිධම්මික. දැන් ඒ වචන මතක තියෙනවා. මේක භාණක, මේක විනයධර, මේක ආභිධම්මික. පැහැදිලිද? ඔය වචන මතක තියාගන්න ඕනේ. දැන් මම එහෙම ලිව්වේයි එක අවුරුද්දක අහගෙන කෙටි ප්‍රශ්න පත්‍රයේ සූත්‍ර පිටකයේ වාචෝද්ගතව රැගෙන ආ පිරිස බාණකවරු වන අතර අභිධර්මයේ වාචෝද්ගතව රැගෙන ආ පිරිස වන්නේ කියලා යටින් උත්තර දෙනවා. සුත්තදර, විනයදර, ආභිධම්මික ඔහොම උත්තර දෙනවා යටින්. පැහැදිලිද ඒක? පුදුමාදර. ඔව් සර්. දැන් මේක දුන්නොත් එහෙම ඒ අර අපන් කියව ප්‍රශ්නෙට ආභිධම්මික කියන වචනේත් දෙනවා මාතිකාදර. අභිධම්ම භාණක කියලාත් දෙනවා. හරි? සූත්‍ර පිටකයේ කටපාඩමින් රැගෙන ආ පිරිස බාණකවරු වන ඌ අතර අභිධර්ම පිටකයේ කටපාඩම් කරගෙන ආපු අය ආභිධම්මික, අභිධම්ම බාණක, අභිධම්ම දර ඔහොම දෙන්න පුළුවන්. එතකොට මොකක්ද අපේ උත්තරේ වෙන්නේ? ආභිධම්මික. දැන් මෙහෙම උත්තර තුනක් දෙන්න ඕන. අභිධම්ම දර. ආභිධම්මික කියලා උත්තරයක් දෙනවා. අභිධම්ම බාණක කියලා උත්තරයක් දෙනවා. අභිධම්ම දර කියලා උත්තරයක් දෙනවා. දැන් අපි උත්තරේ තෝරන්න ඕන මොකද්ද එතකොට? දෙකම ඉති. දෙකම බෑ. දෙකම බෑ. අභිධම්ම බාණක. අපේ උත්තරේ වෙන්න ඕනේ මේක. අපේ උත්තරේ වෙන්න ඕනේ මේක. අභිධම්ම පාඩම් කරපු අයට අභිධම්ම බාණක කිව්වේ නැහැ. අභිධම්ම පාඩම් කරපු අය අභිධම්ම දර කියලා කිව්වේ නැහැ. අභිධම්ම බාණකයිට කිව්ව වචනේ මොකද්ද? ආභිධම්මික. ආභිධම්මික. ඔන්න වගේ දැන් පැටලෙනවා. දැන් නැත්නම් ඒ වගේ සමාන උත්තර දුන්නා අපි අර බාණක කතන්දරේ දිහා බලන්න කෙලින්ම අභිධම්ම බාණක කියලා ගහනවා. තේරුණාද? එන්නද එහෙම ගැටලු? ඔව් නේ සර්. හරියට දැනගන්න වැඩි. බාණක කියලා තියෙන නිසා ගහලා හරිනවා ඒකද? දාලා හරිනවා අනිවාර්යෙන් කෙලින්ම තෝරගන්නේ මාත් අභිධම්ම බාණක තමයි ගහන්නේ. අය කෙලින්. ඒ බාණක කටපාඩම් කරන ආපුව. එහෙම ප්‍රශ්න එනවා. දැන් එක අවුරුද්දක අහලා තිබුණා බුදුරජාණන් වහන්සේ ධම්මචක්කපවත්තන සූත්‍රයේ දේශනා කළේ ඔන්න උත්තර දෙනවා. පස්වග මහණුන්ටය, පස්වග තවුසන්ටය, පස්වග ඍෂිවරුන්ටය කොහොම දෙනවා. අපේ උත්තරේ වෙන්න ඕන මොකක්ද? පස්වග තවුසන්ද? මන් දන්නේ නැහැ හරියට කියන්නේ. ද කියලා මොකද අසම්භාවයෙන් කියන්නේ. නෑද පංචවග්ගීය බික්කුනේ සර් මේ පස්වග මහණු. අන්න ඒ කියන්නේ පස්වග මහණුන් පස්වග භික්ෂූන්ට හරි පස්වග මහණුන්ට හරි මහණුන්ටයි භික්ෂූන්ටයි කියලා දෙකක් දෙන්නේ නැහැ. දුන්නොත් මහණුන්ට හරි භික්ෂූන්ට දෙන්නේ. පස්වග තවුසන්ටය අපි හිතන් ඉන්නේ පස්වග තවුසෝ කියලා. ඒක තමයි ගහන්නේ ඩෝංගල ගහන්නේ පස්වග තවුසන්ට කියලා. හරිද? ඇයි ඉතින් මේ තවුසෝ මහණෙන් ඉස්සලානේ ධම්මචක්කපවත්තන සූත්‍රය දේශනා කරන්නේ. නේද? ඒ නිසා ගහන්නේ තවුසන්ට කියලා. එහෙම නෙවෙයිද? ඔව්. හැබැයි සූත්‍රේ කොහොමද තියෙන්නේ ධම්මචක්කපවත්තන සූත්‍රේ? ඒවම් මේ සුසන එකන් සමයන් භගවා ආවත්‍යං ගිරති කියලා කතා මොකක්ද බාරාණසියන් හිපතනේ මිගදාය අතරන් ධම්මචක්ක කියලා පංචවග්ගීය බික්කු ආමන්තේසි පංචවග්ගීය බික්කු ආමන්තේසි කොහොමද තියෙන්නේ එතකොට? පංචවග්ගීය භික්ෂූන් කියලා. භික්ෂූන්ට කියලා තියෙන සූත්‍රය අන්න එතනින් තමයි අල්ලගත්තේ. පංච සූත්‍රයේ දේශනා කරපු තැන සූත්‍රයේ තියෙන පංචවග්ගීය බික්කු පංචවග්ගයානම් බික්කූනම් කියලා. එහෙනම් උත්තරේ පංචවග්ගීය භික්ෂූන්ට පස්වග භික්ෂූන්ට. පැහැදිලිද? ඔව් සර්. තවුසන්ට කියලා නේද අපි ගහන්නේ. යවුවනම්.
ඔව් නිකන් එහෙම හිතෙනවා නිකන් තවුසන් කියලා හිතෙනවා වෙන නේද? ඔය කියන්නේ. හරි ඒක සූත්‍රයේ දින අරගෙන. මේක තමයි ඔන්න ඔගේ දැන් තියෙන හොඳේ හොඳට කල්පනාවෙන් යන්න ඕනේ. හොඳයි. දැන් එහෙනම් ධර්මයේ කටපාඩම් කරගෙන එීම පටන් ගන්න අපේ හාමුදුරනේ ධර්මයේ කටපාඩම් කරගෙන එීම වගකීමක් හැටියට. දැන් අර ආනන්දහරුගේ වගකීමක් නේ ආනන්දහරුගේ තිබිච්ච ඒ බුද්ධිමත්කම බහුසුත බව නිසා ආනන්දහරුගේ මේ මතක ශක්තිය වැඩිම විශ්ව නිසා ඒක මතක තියාගත්තා. හැබැයි ඒක වගකීමක් නේ. වගකීම කියලා කියන්නේ මතු පරම්පරාව සඳහා චිරාත් කාලයක් මේ පවත්වාගෙන යෑමේ වගකීම. ඒ වගකීම රැකගෙන ආවේ ඒ වගකීම රැකගෙන ආවේ අර ප්‍රථම ධර්ම සංගායනාවේ මේ වගකීම් බාර දුන්නාට පස්සේ එතනින් පස්සේ තමයි භානකවරු කියලා මේ පිරිසක් පටන් මේ ආරම්භුනේ ඒගොල්ලන්ට අපි ඒගොල්ලෝ ධර්මයේ වාචෝද්දතව නැත්නම් කටපාඩමින් රැකගෙන ආවා. අරගෙන ඇවිල්ලා බොහොම සුළු කාලයයි ඊට පස්සේ මේකේ බර ඇද්දේ කවුද? දැඩි වගකීමක් ගත්තේ කවුද මේ? කවුද ගත්තේ? අපේ සුගුණාරුනේ. පියාරේ හාරු කවුද ගත්තේ වගකීම? දැඩි වගකීම ගත්තේ. බර ගත්තේ කවුද? සුගුණාරු කතා කරන්නේ නැහැ නේ අපිත්. තරහ වෙලා. නාගිතාරුනේ කවුද වගකීම ගත්තේ? මේ වගකීම දැඩි වගකීම ගත්තේ කවුද? ලංකාවේ හාමුදුරුවෝ කවුද ගත්තේ? ලංකාවේ හාමුදුරුවනේ වගකීම ගත්තේ. ලංකාවේ හාමුදුරුවෝ වගකීම අරගෙන ලංකාවේ හාමුදුරුවෝ මේක මේ ඉතාම හොඳට සුරක්ෂිත කරලා ග්‍රන්ථාරූඪ කරේ නැත්නම් වැඩේ මොකද වෙන්නේ? අද ත්‍රිපිටකයක් තියෙනවද හාමුදුරුවෝ? බුද්ධ වචනයක් තියෙනවද? නැති වෙන්න තිබුණා අනිවාර්යෙන්. දැන් එහෙම කටපාඩම් කියන පිරිසක් නැහැනේ, ශ්‍රද්ධාව තියෙන පිරිසකුත් නැහැනේ. දැන් අපේ මේ සමහර ස්වාමීන් වහන්සේලාත් ඉන්නවනේ පොතක් නොබලා කොහේ හරි නෝට් එකක් පොඩි ගහගන්නවත් නැතු තුන් සූත්‍රයත් වරදින්න තු කියන්න බෑනේ හුඟක් හම්බුනේ. මම මේ විවේචනය කරනවා නෙමෙයි, එහෙමත් අය ඉන්නවා තුන් සූත්‍රයේ මේ වරද්දම් තු කියන්න මේ බැරි ස්වාමීන් වහන්සේලා ඉන්නවා. හැබැයි පැවිද්ද ගත්තොත් එimhe අවුරුදු ගාණක්. ඉතින් එහෙව් එක මේ ත්‍රිපිටකයක් මේ වෙනකොට විනාශ වෙනවනේ. ඒ වගකීමේ දැඩිව ගත්ත පිරිස තමයි ලංකාවේ හාමුදුරුවෝ. මෙන්න ඒකට උදාහරණ තියෙනවා. දැන් බලන්න. ඔබ වහන්සේලාට මේ ප්‍රශ්නය අහුවොත් ධර්මයේ කටපාඩමින් පවත්වාගෙන යාම ශාසනික කාර්යභාරයක් බව ඓතිහාසික සාධක අසුරෙන් තහවුරු කරන්න. මෙන්න සාධක උනහ ගන්න. ප්‍රථම ධර්ම සංගායනාවේදී ධර්මයේ වනපොත් කිරීම සඳහා ආචාර්ය පරම්පරාවකට බාර කිරීම. මොන පළවෙනි පියවර සුතිමාරුනේ. ප්‍රථම ධර්ම සංගායනාවේදී ධර්මයේ වනපොත් කිරීම සඳහා ආචාර්ය පරම්පරාවකට බාර දීම. දෙවැනි වගකීම එම බාණක පරපුර වාචෝද්ගතව දිවිහිමියෙන් ධර්මයේ මතු ආරක්ෂාව සඳහා රැකගෙන ඒම. දැන් එම් බාණක පරපුර වාචෝද්ගතව දිවිහිමියෙන් මේක අරන් ආවනේ ආරක්ෂා කරගෙන. දැන් අය ආරක්ෂා කරන පල්ලෙහාටම ආව හොඳේ. ඔන්න ඊළඟට යන්න අපි ලංකාවේ. වලගම්බා රජ සමයේ ස්වාභාවික දේශපාලන ආදී නොයෙක් උවදුරු මැද අනුරාධපුරයේ භික්ෂූන් 69ක් ආහාර නොමැතිව ශරීර ශක්තිය හීනව ගොස් තිබියදී වැලි ගොඩක් මත වටේ වැතිර ධර්මයේ කටපාඩමින් රැක ගැනීම. හරිද? මේක තමයි බරපතලම සිද්ධිය. අපේ ආන්දෝලන කවුරු හරි මට මේක අපි ඔක්කොටම ඇහෙන්න මතක් කරලා දෙන්න මේ සිද්ධිය මොකද්ද? මේ වලගම්බා රාජ සමයේ ඇතිවිච්ච මේ ස්වාභාවික දේශපාලන ප්‍රශ්නේ මොකද්ද? මොකද්ද ඇති උනේ? දුර්භික්ෂයක් ඇති වුණා. අවුරුදු කීයක්ද? 12ක් සර්. අවුරුදු 12ක්. මේකට මොකද්ද කියන්නේ? දෙමිනිතියසයි. කමිටිය හායි කියලා කියන. තව මොකද්ද කියන්නේ? මහා බය. මහා බය. කොහොමදයි මහා බය? මහා බය කියලා කියන අතිශය බය අවුරුදු 12ක් වහින්න නැතුව මේ දුර්භික්ෂයක් ආවා කියන්නේ. අයි දැන් මේ දවස්වල දුර්භික්ෂ වගේ අපිට වෙලා තියෙන දැන් මේ එළවලු මිලාරෝම බැලුවම පස්සේ නේද හම්බ දැන් ඊයේ මම ගියා එළවලු ටිකක් ගන්න කියලා මේ අතටවත් අහුවෙන්නේ නැති පොඩි චූටි මේ ගෝවා ගෙඩියක් ගත්තා. ගෝවා ගෙඩිය එළවලු අනිත් එළවලුත් එක්ක ගෝවා ගෙඩිය කියලා මේ වෙළඳ පොලේ මහත්තයාම මේ මහත්තයෝ මේ වෙළඳ දාන මේ ගෝවා ගෙඩිය ගෙනියනවාද කියලා මම ඇයි කියලා. මේක ගෝවා ගෙඩිය රුපියල් 360ක් වෙනවා කියලා. මේ අතට අහුවෙන ප්‍රමාණය පුංචි ගෝවා ගෙඩිය රුපියල් 360ක්. දැන් අන්නේම වෙලා තියෙනවද? ඉතින් එහෙම වෙලා තියෙද්දි මේ අවුරුදු 6ක් වහින්න නැතුව දුර්භික්ෂ අවුරුදු 12ක්
කොහොමද තත්ත්වනේ හිතා ගන්නකො. අන්න ඒ වෙලාවේ අනුරාධපුරයේ මේ භික්ෂූන් 69 ආහාර නොමැතිව ශරීර ශක්තිය හිහිනව ගොස් තිබියදී වැලි ගොඩක් මත වටේ වැතිර ධර්මයේ කටපාඩමින් රැක ගැනීම මොන තව හේතුවක්. මේවා තමයි දිවි හිමියෙන් මේ ධර්මය ආරක්ෂා කරන්න තියෙන ශාසනික කාර්යභාරය. ධර්මයේ රැක ගන්න කරපු ශාසනික කාර්යභාරය. ඊළඟට කියන චූල හිමි බොහෝ දුෂ්කරතා මැද ධර්මයේ මේ කටපාඩමින් ආරක්ෂා කිරීම. මේ හාමුදුරුවෝ වැදගත්. එතකොට නේද? චූල හාමුදුරුවෝ. තව ඉන්න ගොඩක් අය. ඉසිදත්ත හිමි බොහෝ දුෂ්කරතා මැද ධර්මයේ කටපාඩමින් ආරක්ෂා කිරීම. මහා සෝණ හිමි බොහෝ දුෂ්කරතා මැද කටපාඩමින් ධර්මයේ කටපාඩමින් ආරක්ෂා එක විදිහට යන්නේ ඔක්කොම. වත්තබ්බ සාමණේර හිමි බොහෝ දුෂ්කරතා මැද කටපාඩමින් ආරක්ෂා කිරීම. හාමුදුරුවෝ 4 නමයි චූල හාමුදුරුවෝ, ඉසිදත්ත හාමුදුරුවෝ, මහා සෝණ, වත්තබ්බ. මම වෙනම දැම්මේ ඒක හොඳට මතක තියෙන්නේ නැත්නම් ඔබ වහන්සේලා පුළුවන් චූල, ඉසිදත්ත, මහා සෝණ, වත්තබ්බ සාමණේර වැනි හිමිවරු බොහෝ දුෂ්කරතා මැද ධර්මයේ කටපාඩමින් ආරක්ෂා කළා කියලා. මේ හාමුදුරුවෝ ටික ඔක්කොම හිටිය අර දුර්භික්ෂ සමයේ. මේ බලගම්බා රාජ සමයේ. ඊළඟට යනවා. ප්‍රථම ධර්ම සංගීතයේ සිට විනය පිටකය ප්‍රථම ධර්ම සංගීතයේදී විනය පිටකයේ මුඛ પરම්පරාගතව රැගෙන ආ භික්ෂු පිරිසක් පිළිබඳ පරිවාර පාළිය හා විනය අටුවාවේ සඳහන්ව තිබීම. විනය પરම්පරාවකුත් තියෙනවා අපේ විනය අට කතාවේ. කවුද අපේ හඳුන විනය પરම්පරාව? මට කියන්න කවුරු හරි විනය પરම්පරාව ටක් ගාලා. මේ වජිරහාන්ට මතකයි විනය પરම්පරාව කියන්න. පාලි මහ තෙරුන් ඇතුළු ඔව්. පාලි මහ තෙරුන් විශේෂ. වලිහාරු විතරද? අවිච්ඡින්න પરම්පරාවක් ඉන්නවා. මෙන්න මේ પરම්පරාව. මෙන්න પરම්පරාව. මෙන්න પરම්පරාව. ඔන්න විනය પરම්පරාව, අවිච්ඡින්න પરම්පරාව. කවුද? උපාලි දාසකෝ චේව සෝනකෝ සිග්ගෝ තථා තිස්සෝ මොග්ගලි පුත්තෝ ච පංචේතේ විජිතාවිනෝ. પરම්පරාවේ 5 දෙනයි. પરම්පරාවේ 5 දෙනයි. මේ 5 දෙනාගේ පිරිවර ගොඩක් හිටියා. උපාලි හාමුදුරුවෝ, උපාලි දාසකෝ, උපාලි හාමුදුරුවෝ ගෝලයා දාසක හාමුදුරුවෝ. ගෝලයාගෙන් ගුරුවරයාගෙන් ගෝලයාට ගියා. උපාලි හාමුදුරුවෝ ගුරුවරයා ඒ ගුරුවරයාගෙන් දාසක හාමුදුරුවන්ට ගියා. પરම්පරාව විනය. දාසක හාමුදුරුවන්ගේ ගෝලයා සෝනක හාමුදුරුවෝ. සෝනක හාමුදුරන්ට ගියා. සෝනක හාමුදුරන් ගෝලයා සිග්ගව හාමුදුරුවෝ. සිග්ගව හාමුදුරන්ට ගියා. සිග්ගව හාමුදුරන් ගෝලයා මොග්ගලි පුත්තු හාමුදුරුවෝ. මොග්ගලි පුත්තු හාමුදුරන් ගෝලයා මහා මහින්ද හාමුදුරුවෝ. මිහිඳු හාමුදුරුවෝ. මිහිඳු හාමුදුරන් ගෝලයා අරිත්ත හාමුදුරුවෝ. අරිත්ත හාමුදුරන් දෙල ලංකාවේ પરම්පරාව. ලංකාවේ ඉන්නවා 26 නමක් විනය પરම්පරාවේ නම් වශයෙන් තියෙනවා අපේ පාලි අට කතාවල. 26 නමක්. අන්තිම එක්කෙනා සීව හාමුදුරුවෝ. සීව හාමුදුරුවන්ගෙන් පස්සේ කටපාඩම නැවතුණා. හේතුව ඔක්කොම ලියවුණා පොත්වල. ග්‍රන්ථාරූඪ වුණා. දැන් කවුද විනය પરම්පරාව එහෙනම් අපේ හඳුනේ කියන්නේ? වජිනාරු මේක මම කියලා දුන්නාද නැද්ද? මේක කියලා දුන්නාද නැද්ද? මේක මීට පෙර මේ අපේ සුදීමාතුනේ දැනගෙන හිටියද මේ සිද්ධිය? නෑ සර්. මේ විනය පරපුර. ඔබ වහන්සේලා දන්නවා විනයදර භික්ෂුව කවුද අපේ බුදුහාමුදුරන් කාලේ? උපාලි හාමුදුරුවෝ. උපාලි හාමුදුරන්ට හිටිය හාමුදුරනේ ගෝලියෝ 1000ක්. ගෝලියෝ 1000න් උපාලි හාමුදුරන් ප්‍රධාන ගෝලයා කවුද? දාසක හාමුදුරුවෝ. දාසක හාමුදුරුවෝ. එතකොට උපාලි හාමුදුරන් ගෝලියෝ 18ම විනය පුළුවන්. ඒකේ ප්‍රධානියා වගකීම බාරගත්ත ප්‍රධානියා කවුද? උපාලි හාමුදුරන් පස්සේ දාසක හාමුදුරුවෝ. දාසක හාමුදුරුවෝ ගෝලියෝ 1000ක් හිටියා. ඒ 1000න් ප්‍රධානියා කවුද? සෝනක හාමුදුරුවෝ. දාසක හාමුදුරන් පස්සේ වගකීම බාරගත්ත සෝනක හාමුදුරුවෝ. සෝනක හාමුදුරන්ගේ ප්‍රධාන ගෝලයා සිග්ගව හාමුදුරුවෝ. ඒත් ගෝලියෝ 1000ක් හිටියා. සිග්ගව හාමුදුරන්ගේ ප්‍රධාන ගෝලයා මොග්ගලි පුත්තු හාමුදුරුවෝ. මොග්ගලි පුත්තු හාමුදුරන්ගේ ගෝලයා මහා මහින්ද හාමුදුරුවෝ. මහා මහින්ද හාමුදුරන්ගේ ගෝලයා අරිත්ත හාමුදුරුවෝ ලංකාවේ. අරිත්ත හාමුදුරන්ගේ ඉඳලා සීව හාමුදුරුවෝ දක්වා 26 නමයි. ඉන්දියාවේ 5 නමයි. මේ 5 නම 1000 හිටිය පිරිස. සර් මේ ගාථාවේ මහින්ද හාමුදුරුවෝ ගැන මහින්ද හාමුදුරුවෝ ගැන මේ තියෙන හැම අට කතාවේ
ඉන්දියාවේ ස්වාමීන් වහන්සේලා ටික මේ තියෙන්නේ. හරිද? හරි සර්. මට මතක නැහැ ගාථා මුගලේ පුත් හාමුදුරුවන්ගේ මහින්ද හාමුදුරුවන්ට නේ. ඒ කියන්නේ අපි මේ ලංකාවට ආපු මහින්ද දෙවනි ඔව්. අනුබුදු හාමුදුරුවෝ. ඔව් ඔව්. එතකොට මහින්දාරු කාය ගෝලයද? මුගලේ පුත් තිස්ස හාමුදුරුවෝ. ඒකනේ ඊට පස්සේ නේ සර් මේ අරිට්ඨ හාමුදුරුවන්ට ඔව්. දෙන්නේ. ලංකාවේ මහණුන් පළවෙනි භික්ෂුව කවුද එතකොට? අරිට්ඨ හාමුදුරුවෝ. අරිත්ත හාමුදුරුව. අරිත්ත හාමුදුරුව තමයි ලංකාවේ විනීතර භික්ෂුව පළවෙනි භික්ෂුව. විනීතර භික්ෂුව. ඒ අරිත්ත හාමුදුරුවගේ පරම්පරාව ඉවර වෙන්නේ 26 නමකින් 26 වෙනි තීව හාමුදුරුව. තීව හාමුදුරුවගේ ඉවරයි. තීව හාමුදුරුවගේ ඉවර වෙන්නේ අය පාඩම් කලේ නැති නිසා නෙමෙයි මේකට උනන්දුවක් නැති නිසා නෙමෙයි. එතකොට මේ ග්‍රන්ථාරූඪ කිරීමේ වැඩපිළිවෙල ආවා. බාගම්බ රජුගෙන් කාලේ. අය එතනින් එහාට ඕනේ නැහැ පරම්පරාව. එහෙනම් හාමුදුරුවෝ ආයි කියන මගේ ප්‍රථම සංගීතයේ සිට විනය පිටකයේ මුඛ පරම්පරාව රැගෙන භික්ෂු පිරිසක් පිළිබඳ පරිවාර පාළිය හා විනය අටුවාවේ සඳහන් වී තිබීම. දැන් එතකොට අපි ඒක ගන්නේ පරම්පරාව සිංහලෙන් ගත්තොත් එහෙම මේවා හරි වැදගත් කාරණා උසස් පෙළට ඒකයි මම මේක පැහැදිලි කරන්නේ. ඒකයි මම කියන්නේ පන්තිර සම්බන්ධ වීමේ වැදගත්කම. නැත්තම් ඔය මේ කම්මැලි හාමුදුරුවෝ අර මේ නෝට් එක අරන් අර මේ ඉන්නවනේ. එහෙම හරියන්නේ නැහැ. හරි. ඔන්න දැන් මම ලියනවා. උපාලි මහරහතන් වහන්සේ. මහා වකීල මන් දාන මහරහතන් වහන්සේ. පරම්පරාව. ඊළඟට දාසක මහරහතන් වහන්සේ. උණ සෝනක මහරහතන් වහන්සේ. සෝනක මහරහතන් වහන්සේ. 4 මොග්ගලී පුත්ත තිස්ස මහරහතන් වහන්සේ. 5 කවුද? දැන් ඔන්න 5 එනවා. මහා මහින්ද. මහා මහින්ද මහරහතන් වහන්සේ. මහා මහින්ද කියන්නේ මිහිඳු හාමුදුරන්ට. මහා මහින්ද මහරහතන් වහන්සේ. 6 අරිට්ඨ මහරහතන් වහන්සේ. එහෙම දිගට ගිහිල්ලා අන්තිම එක්කෙනා සීව මහරහතන් වහන්සේ. විභාගයට තව ප්‍රශ්නයක් අහනවා. කොල කැලක ලියාගත්තට කමන්නේ. ලංකාවේ විනය පරම්පරාවේ ආරම්භක භික්ෂුව හා අවසාන භික්ෂුව නම් කරන්න කියලා. ලංකාවේ විනය පරම්පරාවෙහි ආරම්භක භික්ෂුව හා අවසාන භික්ෂුව නම් කරන්න. ආරම්භක භික්ෂුවයි අවසාන භික්ෂුවයි දැන් මම ලිව්වා කවුද? අරිට්ඨ හාමුදුරුවෝ. අපි ලියන උත්තරේ කොහොමද? ආරම්භක භික්ෂුව අරිට්ඨ මහරහතන් වහන්සේ වන අතර අවසාන භික්ෂුව සීව මහරහතන් වහන්සේ. ප්‍රතිමාරු පැහැදිලිද? ඔව් සර්. ඔන්න බලන්නකෝ. ඔන්න පරම්පරාව. දැන් මේ අපි කිව්වේ අර සරියුත් හරංගේ පරම්පරාව, ආනන්ද හරංගේ පරම්පරාව, මේ මහා කාශ්‍යප හරංගේ පරම්පරාව, අනුරුද්ධ හරංගේ පරම්පරාව කියන දීඝ බාණක, මජ්ක්‍ධිම බාණක, සංයුක්ත බාණක, අංගුත්තර බාණක පරම්පරාව හැර විනය පරම්පරාව වෙනම ආවා මේ විනය පරම්පරාව. පැහැදිලි නේද? සර්. ඔව් අහන්න. දැන් මේ මොකක්ද අරිට්ඨ හාමුදුරුවෝ මොකද්ද සංගායනාවක් කරනවා නේ සර්? ඔව් විනය සංගායන ලංකාවේ පවතින සංගායන. ඒක විනය සංගායන. එතකොට නේ අර ලංකාවේ බුද්ධාම පිහිටනා කියලා කියන්නේ. අන්න හරි. ඔන්න හරි. ඔය තියෙන්නේ කොහොමද? බොහොමදලා ඒ දැනුවත්භාවයේ සතුටුයි ඈ මට. හරි ඊළඟ එකට යන්න. තිස්ස තෙරුන්ගේ මඟ පෙන්වීම මත දුසිල් භික්ෂුවගෙන් පවා මහාරක්කිත තෙරුන් ධර්මය ඉගෙන ගැනීම. ඔන්න වැදගත් එකක්. තිස්ස හාමුදුරන්ගේ මඟ පෙන්වීම තිස්ස හාමුදුරන් කාලේ හිටපු හාමුදුරන් මත තමයි මහාරක්කිත හාමුදුරුවෝ ඒ අර රටවල් නමේට ධර්මය අරන් ගිය හාමුදුරුවෝ. ඒතොර තිස්ස හාමුදුරන්ගේ මඟ පෙන්වීම දුස්සීල හාමුදුරු කෙනෙකුිනුත් මේ මහාරක්කිත හාමුදුරුවෝ ධර්මය ඉගෙන ගන්න තියෙනවලු. ඒකත් ධර්මය ආරක්ෂා කරන්න. සාමාන්‍ය දුස්සීල භික්ෂුවකින් හරිය ධර්මය ඉගෙනගෙන. ඒකත් එක සිද්ධියක්. ඊළඟට බැමිණිතියා සායෙන් පසුව මණ්ඩලාරාමේදී මතකයේ පරීක්ෂා කර බැලීම. අන්න ඒකත් වැදගත් නේ. දැන් මෙච්චර කලක් පාඩම් කරගෙන ඇවිල්ලා මේ හාමුදුරුවෝ දැන් ශාරීරික දුර්වල වෙලා ඉන්නේ. කන්න දැන් ආහාර නැහැ, දාන්නේ නැහැ, අවුරුදු 12ක දුෂ්කර ක්‍රියාවකට විල තියෙන. එතකොට ඒකෙන් පස්සේ අර ඒ මහා බය ඉවත් වුණාට පස්සේ මේ ස්වාමීන් වහන්සේලා රැස්තුලා. රැස්ුනේ කොහෙටද? මේ මණ්ඩලාරාම කියන පන්සලට. එතෙන් රැස් වෙලා අර අටපාඩමින් ආපු හාමුදුරුවන්ගේ එක එක්කෙනාගේ මතක පරීක්ෂා කරලා බලුවා කොහේ හරි අඩුවක් වෙලා තියෙනවද? කිසිම තැනක අඩුවක් වෙලා තිබුණේ නැහැ. උන්වහන්සේලා පණ වගේ ටික කටපාඩමින් රැගෙන ඉවිල්ලා තිබුණා. තහවුරු කරගත්තා ඒක. ඒකත් එතකොට නැත්තම් අර දුර්මත වැරදි මත එක එක්කෙනා අඩුවෙන් අර මේ ශාසනයට ඇතුල් කරගන්න පුළුවන් නිසා. හරි? ධර්මයට ඇතුල් කරගන්න පුළුවන් නිසා. එහෙම පරීක්ෂණිකුත් කළා. ಭಾರತයේදී ධර්ම සංගායනා 3ක් පවත්වා ධර්මයේ පැවැත්මට හානිකර
බලපෑම් ඉවත් කොට ධර්මයේ සුරක්ෂිත කිරීමට කටයුතු කිරීම. එකක් ධර්මයේ සුරක්ෂිතතාවයට තමයි කළේ. මොකද්ද? ප්‍රථම ධර්ම සංගායනාව, දෙවෙනි ධර්ම සංගායනාව, තුන්වෙනි ධර්ම සංගායනාව. ශාසනික පැවැත්මට හානි කර යම් සිද්ධීන් ආවට පස්සේ සංගායනා තුන පැවැත්තුවා. පවත්තලා මේ ශාසනයේ චිරස්ථිතිය, ධර්මයේ චිරස්ථිතිය මහරහතන් වහන්සේලා ඇති කළා. ඒකත් එතකොට මේ ධර්මය ආරක්ෂා කරන්න කරපු වැඩපිළිවෙල. සම්බුද්ධ පරිනිර්වාණයෙන් වර්ෂ 440කට පසුව මේ සංඛ්‍යා මතක තියෙන්න ඕන හරියටම අවුරුදු 440ක් කියන්නේ පොඩි කාලයක් නෙවෙයි. සතක 4මාරක්. සතක 4මාරක්. ඊයේව 4මාරක්. මේ ස්වාමින් වහන්සේලා කටපාඩමින් මේක අරගෙන ආවා. ඇවිල්ලා හරියටම බුද්ධ පරිනිර්වාණයෙන් අවුරුදු 440කට පස්සේ මෙන්න මෙතනදී මෙන්න මේ ස්වාමින් වහන්සේගේ මූලිකත්වයෙන් ග්‍රන්ථාරූඪ කරා. මේක විභාගයට අහනවා. වෙනම ප්‍රශ්නයකට කෙටි ප්‍රශ්න පත්‍රයකට අහන්න පුළුවන්. කොහෙද ධර්මයේ ග්‍රන්ථාරූඪ කළේ? මාතලේ ආලෝක විහාරය. දැන් අපි අලු විහාරය කියන එක. අලු විහාරය කියන අලු තියෙන තැනක් නේ. අලු කියන්නේ මේ ආලෝකය. එළියට. ආලෝක කියනද අලු. අපි උදේට කියන අලු යම කියලා. අලු යම කියලා කියන අලු තියෙන කතාවක් නෙමෙයි උදේ කියන එකනේ. ආලෝකය ඇති වෙනකොට අලු යම. අලු යම කියන ආලෝකයේ ඇති වෙන යාමය. උදේ 4 මේ 5:06 වෙනකොට. එතකොට අලු විහාරයේදී ධර්මයේ ග්‍රන්ථාරූඪ කරන්නේ බුද්ධ පරිනිර්වාණයෙන් 440කට පස්සේ කියන සංඛ්‍යා මතක තියෙන අවුරුද්ද. එතනදී මූලිකත්වය ගත්ත ස්වාමින් වහන්සේ ඔබ වහන්සේලාට මතක තියෙන්න ඕන කවුද? කුන්ත ගත්ත තිස්ස මහරහතන් වහන්සේ. අන්නේ හාරණ ප්‍රදානයෙන් එතෙක් වාචෝද්ගතව රැගෙන තෙවලා දහම ග්‍රන්ථාරූඪ කළා. දැන් පැහැදිලිද? ඔන්න ඔය කාරණා ටික කොච්චර ලස්සනද බලන්න මේක ගුණ කරලා ගත්තන් පස්සේ. මෙන්න මේක තමයි ධර්මයේ කටපාඩමින් පවත්වාගෙන යීම ශාසනික කාර්යභාරයක් හැටියට අපි ඓතිහාසිකව තහවුරු කරන්නේ. සාධක මගින්. දැන් මේ පිළිතුර මේ ඉදිරියට තියෙන ප්‍රශ්න සහ පිළිතුරු ටික නිරවුල්ද සුසීමාඳුරනේ? පැහැදිලි සර්. පිළිවෙල තියෙනවා. ඔව් මේක තමයි වෙන්න ඕන. හොඳේ. හොඳට පාඩම් කර ගන්න අපි හම්බුනේ. මේ හොඳේ. මේ පාර කට්ටිය ගිහිල්ලා වගේ. බ්ලැසිං ලාරු ගියාද? සීමාරෝ සුමේදාරෝ ඉඳලා ගිහිල්ලා. ඊළඟ එක පශ්චාත් ත්‍රිපිටකෝ ප්‍රාක් කටකවලට ආයත් කෘති ඒවයි කෘති හා ඒවයි කතුරු දක්වන්න. මේ උත්තරේ තියෙනවා සුසීමාරෝ බොහොම ළඟ. මේ කවුද අපේ මේ වජිනාරෝ? ඔව් සර්. මොකද්ද මේ ප්‍රශ්නේ මේ ප්‍රශ්نين අහන එක හරිය නිරවුල්ව කවුරු හරි කියන්න මට. වජිනාරෝ ළඟ තියෙනවා වජිනාරෝ ඕනේ නැහැ. මේ ප්‍රශ්نين අහන එකේ මොකද්ද මේ අදහස් කරන්නේ? පශ්චාත් ත්‍රිපිටකෝ ප්‍රාක් කටකතා යුගයට අයත් කෘති හා ඒවයි කතුරු දක්වන්න. මොකද්ද මේ කියන්නේ? ත්‍රිපිටකයේ සම්පූර්ණයෙන්ම මේ සංස්කරණය කරාට පස්සේ ත්‍රිපිටකයේ ඔහමද මේ පශ්චාත් ත්‍රිපිටක කියන්නේ ත්‍රිපිටකයට පස්සේ. පශ්චාත් කියන්නේ පස්සේනේ. දැන් පශ්චාත් උපාධි කියන ඔබ වහන්සේලා විශ්වවිද්‍යාල කියලා විශ්වවිද්‍යාල මූලික උපාධිය ලබා ගත්තට පස්සේ පශ්චාත් උපාධි කරන්න පුළුවන්. ඒ කියන්නේ පසුව කරන උපාධි. BA උපාධිය තමයි මූලික උපාධිය. ඊට පස්සේ MA කරන්න පුළුවන්, MPL කරන්න පුළුවන්, PhD කරන්න පුළුවන්, එහෙම කරන්න පුළුවන්. ඒවට පශ්චාත් උපාධි. පශ්චාත් කියන්නේ මූලිකයකට පස්සේ. එහෙනම් පශ්චාත් ත්‍රිපිටකය කියලා කියන්නේ ත්‍රිපිටකයට පස්සේ. ත්‍රිපිටකයට පස්සේ. ප්‍රාක් අටකතා කියන්නේ ප්‍රාක් කියන්නේ පෙර. ප්‍රාක් කියන්නේ පෙර. දැන් අපි කියන ප්‍රාක් මහින්ද යුගය කියන්නේ මහින්දාරුන්ට පෙර යුගයනේ. එතකොට දැන් ඔළුවට එනවා. එහෙනම් ත්‍රිපිටකයට පස්සෙත් අටුවා වලට පෙරත් කියන අතරමැද. මෙන්න මේ අතරමැද. නිසා හැම වෙලාවෙම ප්‍රශ්නයක් සහ ප්‍රශ්නේ ඉස්සලා නිරවුල් කරගන්න එපා උත්තරයක් ලියන්න. ප්‍රශ්නේ තේරුම් ගන්න එපා උත්තරයක් ලියන්න. පශ්චාත් ත්‍රිපිටක. පශ්චාත් ත්‍රිපිටක. ඉරක් ගැහුවා අපි ප්‍රාක් අටකතා. මෙන්න මේ මැද. මෙන්න මේ මැද. දැන් තේරුණාද මේ සුදිමාරුනේ? ඔව් සර්. මේ කතාව තේරුණාද? එහෙනම් ත්‍රිපිටකයට පසුවත් අටුවා වලට පෙරත් අන්නේ මැද අතර මැද ලියවිච්ච පොත් 7ක් තියෙනවා අපි හම්බුනේ. අන්නේ 7 ඔබ වහන්සේලාට මතක තියෙන්න ඕන කතුරුත් එක්ක. පොත් කීයක් තියෙනවද අතර? 7ක්. ත්‍රිපිටකයට පස්සෙත් අටුවා ලියෙන්න පෙරත්. ඔන්න ඔය මැද ලියවිච්ච පොත් 7ක් තියෙනවා.
මේ හත ඔබ වහන්සේලාට මතක තියෙන්න ඕන අපේ හාමුදුරනේ. එකක් nettippakkarana නෙත්ති කරන්නේ ප්‍රකරණය, දෙක පේට පේට කෝප කෝප දේශය, තුන මිලින්ද පඤ්ඤ මිලින්ද පඤ්ඤ. මිලින්ද පඤ්ඤ ඔව් මේ මං කියලා දුන්නා. මිලින්ද පඤ්ඤ. හතර දීප වංශය දීපවංශේ. පහ අනාගත වංශය අනාගත වංශය. හය විසුද්ධි මාර්ග විසුද්ධි මග්ග. හත විමුක්ති මාර්ග විමුක්ති මග්ග. හරිද අපි හඳුරන්නේ? දැන් අපි කතුවරු ලියනවා. මේ දෙකේම කතුවරයා මහා වච්චයන මාකච්ඡායන හිමි. දායන හිමි. මාකච්ඡායන හිමි. මේකේ කතුවරයා නාගසේන නාගසේන හිමි. නාගසේන හිමි. මේ දෙකේ කතුවරු අඥාතයනේ ඔව් මේ දෙකේ කතුවරු අඥාතයි. අඥාතයි. එක පොඩි හරකෙන් කිව්වා අඥාත හිමි කියලා ඔබ වහන්සේලා ලියන්න එපා එහෙම ඈ. ආවංශය අනාගත වංශයේ කතුවරයා කවුද කිව්වම අඥාත හිමි කියලා ලිව්වා. අඥාත හිමි කියලා කියන්නේ නමක් කියලා හිතලා තියෙනවා. අඥාත කියන්නේ නමක් කියලා. අඥාතයි කියන්නේ කතුවරයෙක් නෑ. සඳහන් නමක් නෑ. විසුද්ධි මග්ගේ කවුද? බුද්ධඝෝෂ බුදුපශාම්දුරු බුද්ධඝෝෂාඳුරු. බුද්ධඝෝෂාඳුරු. බුද්ධඝෝෂ හිමි. විමුක්ති මග්ගේ උපතිස්ස උපතිස්සාඳුරු. right. ඔන්න ඔය ටික තමයි අපේ හාමුදුරුවනේ ප්‍රාක් කට්ටකතා යුගයට සහ පශ්චාත් ත්‍රිපිටක යුගයට අයිති පොත් හත සහ කතුවරු හත් දෙන්න මේ කතුවරු ටික සහ පොත් එතකොට හතරක කතුවරු ඉන්නවා නෑ ඔය ගහන්න අහන්න මේ අර එතකොට මොනවද සර් අර මේ අර පිච්චුවයි කියන්නේ ඔය සීහල අට කතා ඒ වගේ වුණා. ඒ අටක ඒ ටික මේ මොනවද ලංකාවේ මේ ලියවිච්ච මේ අටකතා ටිකනේ ඒ ටික මේකට සලකන්නේ නැහැ මොකද ඒවා දැන් අභාවිතයිනේ. ඒ ටික සලකන්න ඒවත් උනම් ප්‍රාක් කටකතා යුගයට ගන්න පුළුවන්. හැබැයි ඒවත් අටුවා නිසා අපි ප්‍රාක් කටකතා යුගයට ගන්න බෑ ඒවා. ඒවා ලංකාවේ ලියච්ච අටුවානේ. ඒතර ඒවා පිච්චුවයි කියලා කතන්දරයක් තියෙනවා. පිච්චුවද නැති වුණාද මොනවද දන්නේ නැහැ. ඉතින් එහෙම මතයක් තියෙන පිච්චුවයි කියලා නේද? ඔව්. මිදුහඳුරෝ එනකොට කියනවා සිංහල ලංකාවේ ලියපු සිංහල අටුවා අටකතා කියලා කියන්නේ. සිංහලෙන් ලියපු ඒවා. හරි. හැබැයි මේ ටික ඔබ හොඳට මතක තියෙන්න ඕන. මේ ටික පැහැදිලිද මේ මගේ අකුරු පැහැදිලිද දාන්න මම දඩබඩ ගාලා ලියනවා. හොයාගන්න පුළුවන්ද මේ ටික මේ කෝඩ් එකේ හම්දුන්නේ? පැහැදිලි සර්. හත්වෙනි එක මොකද්ද සර්? විමුක්ති මග්ග විමුක්ති මග්ග විමුක්ති කියලා විතරයි ලියුනේ විමුක්ති මග්ග විමුක්ති මග්ග විමුක්ති මග්ග අපේ මේනින් වහන්සේ සර් මේ ටික පැහැදිලි වුණාද ඔබ වහන්සේට? ඔව් සර්. එතකොට මේ ටික මොනවද මේ පොත් ටික? මේ කියන්නකෝ. මේ පොත් ටික මොනවද මේ පොත් හත? අර අටුවා යුගයට පෙර හා ත්‍රිපිටකයට පසුව ලියවිච්ච පොත් ටික. මේකේ මෙන්න මේ පොත් දෙක ගැන පොඩි අවධානයක් ගන්න මේ දෙක ගැන. මෙන්න මේ දෙක ගැන පොඩ්ඩක් නිකන් ලියා ගන්න ඕනේ නැහැ. ඔලුවට ගන්න මම කියන එක. මේ දෙක මේකේ විසුද්ධි මග්ගේ මහා විහාරයේ භික්ෂූන්ගේ රචනය. මහා විහාරයේ බුද්ධඝෝෂාරෝ ඇවිල්ලා මේක ලිව්වේ. ඒතර තේරවාදී සම්ප්‍රදාය ගත්ත මහා විහාරය. විමුක්ති මග්ගේ අර විසුද්ධි මග්ගෙට දැන් ඔය අබේගිරියයි ජේතවනේ මේ අබේගිරියයි මහා විහාරයේ අතර අපේ හාමුදුරනේ ලොකු ගැටුමක් තිබුණා. ඒ ගැටුම මේ සම්ප්‍රදායික ගැටුමක් හෝ ඒ නිකායික ගැටුමක් නෙවෙයි. ඒක හිතා ගන්න. හාමුදුරු රණ්ඩු වෙච්ච එකක් නෙවෙයි මේ කියන්නේ. මේ දෙකේ ගැටුම හරි වටිනා ගැටුම් දෙකක්. ඒ ගැටුම මේ මහා විහාරී සම්ප්‍රදාය සහ අබේගිරි සම්ප්‍රදාය ගැටුම්. ඇයි හොඳ වෙන්නේ? මේ සම්ප්‍රදාය දෙකේ ගැටුම උනේ ශාස්ත්‍රීය ගැටුමක්.
ශාස්ත්‍රීය ගස්කණයක් තුල ඇති වෙනවා ශාස්ත්‍රීය නිර්මාණ. මහා විහාරයේ විසුද්ධි මග්ගේ ලියනකොට මහා විහාරයේ අබේගිරියොත් උගත්තු. අබේගිරියෝ කල්පනා කළා ඒකට ඇටැක් එකට පොතක් ලියන්න ඕන කියලා. ඒගොල්ලෝ ලිව්වා විමුක්ති මග්ගේ. මහා විහාරිකෝ මහා වංශය ලියනකොට අරගොල්ලෝ ලිව්වා උත්තර විහාරට වංශ කතාව. ඒ කියන්නේ අබේගිරියෝ ලිව්වා වෙනම මේ වංශ කතාව. හරි? ඒතර ඒව දැන් අභාවයට ගිහිල්ලා. හැබැයි විමුක්ති මග්ගේ තියෙනවා. මේ විදිහට ඔබ වහන්සේලා මේක අහන්න පුළුවන්. මෙතන ප්‍රශ්නයක් කෙටි ප්‍රශ්න පත්‍රයේ අබේගිරි විහාරිකයන්ගේ කෘතියක් වන්නේ නැත්නම් නිර්මාණයක් සම්පාදනීය කෘතියක් වන්නේ කියලා දෙන්න පුළුවන් මේ පොත් ටිකක්. ඒතර මතක තියාගන්න මොකද්ද අබේගිරියන්ගේ පොත මෙතන තියෙන? මෙන්න මේක. අබේගිරියන්ගේ පොත මේක. මෙන්න අබේගිරියේ පොතේ කතුවරයා. මහා විහාරයේ විසුද්ධි මග්ග වෙනකොට අබේගිරියන්ගේ විමුක්ති මග්ගය. ඒකත් මතක තියෙන වෙනම. හොඳේ? හරි. අර දීපවංශයේ කතුවරයෙක් නැහැ කියන්නේ දීපවංශයේ මුල් භාගය. දීපවංශයේ පස්සේ දෙවෙනි භාගය ලියවිලා තියෙනවා. අර මුල් භාගය තමයි ඔය අපි කියන්නේ. හොඳේ? හරි. දැන් ඇති නේද ඔය ටික? ඔනේ ප්‍රශ්නේ හරි. සංගායනා යෝගයෙන් පසු පාලි සාහිත්‍යයේ වර්ධන සිදු වූ ක්ෂේත්‍ර මොනවදයි පැහැදිලි කරන්න. වජිනාර උත්තරේ කියන්නේ මම ඔය කියලා දුන්නා. කොන්ට කියන්නේ වජිනාරෝ? පාලි අට කතා රචනා වීම. වජිනාරෝ දැන් උත්තරේ ඔබ වහන්සේ ලියාගත්ත ටියුට් එක දිහා බලනද කියන්නේ මතකෙන්ද කියන්නේ? මතකයි සර්. ඉතින් බලන්න කියනවා. ඔව් කමන්නේ. ඒක මම වරදක් කියනව නෙමෙයි. හැබැයි මේ යෝජනාවනේ මතකේ රඳව ගන්න ඕනේ විභාගෙට යන්න පෙර හොඳට හොඳේ. නැවත කියවලා. අනිවාර්යෙන් මේවා ඔබ වහන්සේලාට රං මුතු මැණික් වගේ වටිනා විභාගෙට යනකොට ඒකයි මේවා මම මේ පැහැදිලිව අංක දාලා ප්‍රශ්නේ දාලා උත්තර හැටියට දෙන්නේ. මේවා මුතු මැණික් වගේ වෙයි මේවා මේ වගේ ප්‍රශ්න මේ විදිහට ප්‍රශ්නයක් විභාගෙට ආවොත් අපෝ මේවා ඉගෙන ගත්තානේ හොක්නේ කියලා. එලින්ම ලකුණුනේ. ලකුණු කියන්නේ උසස් පෙළ ලකුණු කියන ඔබ වහන්සේලාට ලැබෙන මුතු මැණික් තමයි. ලකුණු වලින් තමයි ඒකක් යන්නේ. ඒකයි ලකුණු ටික ගන්න මේ වැඩ කරන්න ඕනේ. ඔන්න සංගායනා යෝගයෙන් පසු පාලි සාහිත්‍යයේ වර්ධනයක් සිදු වූ ක්ෂේත්‍ර මොනවදයි පැහැදිලි කරන්න. මොනවද වචන උත්තර ටික කියන්නේ හිමිට අනිත් අයට ලියා ගන්න. පාලි අට කතා රචනා වීම. ලියා ගන්න හිමිට ලියන්න. හා. අය කියන්නේ. පාලි ටීකා රචනා වීම. ඉස්සෙල්ලාමයි කියන්නේ අය මුලින් ඉඳලම කියන්නේ. පාලි අට කතා රචනා වීම. හා. පාලි ටීකා රචනා වීම. ඊට පස්සේ විවිධ තේමා යටතේ පාලි වංශ කතා රචනා වීම. හරි. යන්න. පාලි චන්දෝලංකාර කෘති රචනා කිරීම. විවිධ මාතෘකා යටතේ බණ කතා පොත් රචනා වීම. එච්චරයි. සංස්කාර. එච්චර දෙයක් තියෙනවා. ඔව් සර්. තුනයි දෙයක්. අන්තිම එක පොඩ්ඩක් කියන්න. පහක් ලියලා තියෙනවා. ඔව්. අන්තිම එක කියන්නකෝ පොඩ්ඩක්. අන්තිමේ කියන විවිධ මාතෘකා යටතේ බණ කතා පොත් රචනා වීම. බණ කතා පොත්. නැත්නම් බණ පොත් කියලා කියන්නේ. මොනවද එතකොට මේ පාලි සාහිත්‍යයේ ඒ කියන්නේ මේ අහන්නේ සංගායනා වලින් පස්සේ හොඳේ. සංගායනා වලින් පස්සේ කොහොම සංගායනා තුනටම පස්සේ. සංගායනා තුනට පස්සේ තමයි අට කතා මේ රචනා වෙන්නේ. ඒක පාලි සාහිත්‍යයේ වර්ධනයට අලුතෙන් එකතු වෙච්ච ක්ෂේත්‍රයක්. එලා ටීකා වංශ කතා. වංශ කතාවේ විවිධ තේමා යටතේ වංශ කතා ලියුනේ ඒක. ඊට පස්සේ වචන කියන්නේ ඊළඟ ඊට පස්සේ මොකක්ද කිව්වේ? අට කතා ටීකා විවිධ තේමා යටතේ පාලි වංශ කතා රචනා වුණා. ඊට පස්සේ චන්දෝලංකාර කෘති රචනා වීම. අන්තිම එක මේ බණ පොත් බිහිවීම. තව එකක් ඕන ලියා ගන්න වජිරහරව. පාලි ව්‍යාකරණ පොත් බිහිවීම සහ වෛද්‍ය පොත් බිහිවීම. ව්‍යාකරණ පොත් වෛද්‍ය පොත්. ව්‍යාකරණ පොත් බිහි වුණා වෛද්‍ය පොත් බිහි වුණා. ඒවල් ලියන්න. හරි. අංක 16 මම උත්තරේ කියන්නේ නැහැ දැන් ආපහු. උත්තරේ කියන්නේ නැත්නම් මේක මම දැන් කිව්වා බෝඩ් එකේ ලියලා මෙන්න වැඩේ තියෙනවා මෙතන. උපාලි හිමියන්ගේ පටන් ලංකාවට ගෙනීම දක්වා විනය රැගෙන විනය පරපුර දක්වන්න. දැන් මෙතන තියෙනවා උතර විනය පරපුර මම ලිව්ව බෝඩ් එකේ. උපාලි හිමි මහරහතන් වහන්සේ, දාසක මහරහතන් වහන්සේ, සෝනක මහරහතන් වහන්සේ, සිග්ගව මහරහතන් වහන්සේ, මුගලි පුත්තිස්ස මහරහතන් වහන්සේ, අරිත්ත මහරහතන් වහන්සේ.
නැවත ඒ උත්තරේ ඕනේ නැහැ. මෙතන තියෙන ප්‍රශ්නේ ලියා ගන්න හිමිට. අන්න මං කිව්වා ශ්‍රී ලාංක විනය පරපුරේ ආරම්භක හා අවසාන භික්ෂුව නම් කරන්න. ඒකත් ඔබ වහන්සේ ලියුවා ආරම්භක භික්ෂුව කවුද? මහාරිට. ඔව් වජිනාරු හරිට මහරහතන් වහන්සේ. හරිට මහරහතන් සීව වහන්සේ. මහරහතන්. අවසාන ස්තීව මහරහතන් වහන්සේ උත්තරේ ලියුවා. පිටක නිකා සංගී යන වචන තුනෙහි අර්ථ පැහැදිලි කරන්න. පිටක කියන එක වජිනාරු උත්තර තුන කියන්නේ දැන් කවුරු අනිත් අය අහගන්න. පිටක කියන එක ඉස්සරහින් මොකද්ද පිටක කියන්නේ? මම ඒක චිප්නස පිටක කියලා කියන්නේ සර් මේ ඔව් පිටක කියන ලියුවේ නැද්ද? කවුරු හරි ලියපු කෙනෙක් නැද්ද? නෑ සර් මම පිටක කියන්නේ මොකක්ද? පිටක කියලා ලියුවා ඉරක් ගැහුවා. පිටක කියන්නේ උඩේ උද්දාල උඩේ පිටකම් කියන්නේ. ආදාය. මොකද්ද? උදල්ල කියන්නේ. දෙද අය ඌඩේ කූඩේ ඌඩේ අය පස පස කියන්නේ මේ පසනේ සමාන පැස පසනේ පැස කියන්නේ පෙට්ටිය කියන එකනේ. ඌඩේ පෙට්ටියක් කියන්නේ. හරි නේද? පිට කියන උදල් මේ වචන ගොඩක් තියෙන පිට කියන එකට. අරුත් පහදා. ඊට පස්සේ තියෙන මොකද්ද? නිකාය. නිකාය. ලියන්න ඒකට. මොකද්ද නිකාය කියන්නේ? නිකාය කියන එක නිකාය කොටස කොට්ටාසය ඊට පස්සේ කාණ්ඩය ඊළඟට කොටස කාණ්ඩය සමූහය නේද? සියන්නිකායේ කොටසට කියනවා සියන් මේ ස්වාමීන් වහන්සේලාට සියන්නිකාය. ඒ කණ්ඩායමට. අමරුනිකා අනිත් ස්වාමීන් වහන්සේලා කණ්ඩායමට කියනවා අමරුනිකාය. අනිත් කණ්ඩායමට රාමඤ්ඤිකාය. මේ සූත්‍ර පිටකයේ කොටස් ටිකට කියනවා මේ නිකාය කියලා. ඒක තමයි මේ අදහස් කරන්නේ. සංගි කියන්නේ? සංගි කියන්නේ මොනවද? සමවියද සර් ඈ? සංගි කියන්නේ ඒ මොකක්ද? නිකාය වගේම තමයි නේද? ඈ? නිකාය වගේම තේරුම මේ ටිකමයි උඩ ටිකමයි සංගි කියන්නේ. ඇයි දීඝ නිකායට කියන දික් සංගිය කියනව නේද? ඔව් සර්. මජ්ක්‍ධිම නිකායේ මැදුම් සංගිය කියනව නේද? ඒ විදියට. හරි. ඊළඟට නවංග සත්තු ශාසනය පිළිවිලින් නම් කරන්න නම් කරලා මේ හඳුන්වන්න. මෙන්න මේක වැදගත් මේක. මම උත්තර දීලා තියෙන සුත්ත ගෙය වෙయ్యාකරණ ගාථායේ 9 දීලා තියෙනවා මෙතන. 9න් අදහස් කරන්නේ මොනවද කියලා. මේ සුත්ත කියන්නේ මොනවද? සුත්ත නිපාතයේ මංගල සුත්ත, රතන සුත්ත, නාලක සුත්ත, තෝටක සුත්ත යන සූත්‍රයෝද සූත්‍ර නාමයෙන් ගැන අන්‍ය වූ තථාගත වචන සුත්තයයි දත යුතුය. මේක ඔක්කොම කියා ඉන්න ඕනේ නැහැ. ඔක්කොම ටික මෙතන තියෙනවා. ඔබ වහන්සේලා මේ නවංග සත්තු ශාසනයේ අංග 9 විතරක් නෙවෙයි අංග 9ට ඇතුළත් වෙච්ච කාණ්ඩ මොනවද කියන එක හුද්දට මතක තියෙන්න ඕනේ. අනිවාර්යෙන් මතක තියෙන්න ඕනේ. පාලි ත්‍රිපිටකයේ බුද්ධ භාෂිත ගන්න හා ශ්‍රාවක භාෂිත ගන්න දක්වන්න. බුද්ධ භාෂිත 82000යි ශ්‍රාවක භාෂිත 2000යි. බුද්ධ භාෂිත 82000යි ශ්‍රාවක භාෂිත 2000යි. බුද්ධ භාෂිත 82000යි ශ්‍රාවක භාෂිත 2000යි. හරි? අනුපාතයක් හැටියට ගත්තොත් එහෙම පරාන්තුල දැම්ම 82යි අනුපාතය 2යි. 82යි 2යි අනුපාතයක් හැටියට දැම්මොත්. ඊළඟට සංගායනාවල අරමුණු වශයෙන් චුල්ලවග්ගපාළියේ දැක්වෙන කරුණු මොනවාවරදයි දක්වන්න දීලා තියෙනවා. බුද්ධ දේශනා පිළිවෙල සප්තවිධ විභජන ක්‍රමය දක්වන්න. මේකත් මම දුන්නා ඊට පෙර. වජිනාරෝ දුන්නා නේද? දුන්නේ නැද්ද? මොකද සර් මේ සංඝ අරමුණුද
නෑ නෑ මේ බුද්ධ දේශනාව පිළිම 22 බුද්ධ දේශනාව පිළිම සප්තවිධ විභජන ක්‍රමය බෙදීම් 7 ඒක රස වශයෙන් එක විදං රස වශයෙන් එක විදං පටමුදුත්ති වශයෙන් ඒක සර් ඔව් හතක් තියෙනවා හතක් සප්තවිධ විභජන කියන්නේ හතයි ඉක්මනට ලියා ගන්න ඔන්න මම කියනවා බෝඩ් එකේ ලියන්න තු ලියන්න පුළුවන්ද මම කිව්වම පුළුවන් ආ සර් ඔන්න අංක 1 හතක් නේ හතක් දාගෙන අංක 1 රස වශයෙන් එක විදං ලියන්න පළවෙනි එක රස වශයෙන් එක විදං රස වශයෙන් එක විදං රස වශයෙන් එක විදං හරිද දෙවෙනි එක ධම්ම විනය වශයෙන් දුවිදං ධම්ම විනය වශයෙන් දුවිදං ධම්ම විනය වශයෙන් දුවිදං හරි දුවිදං මේ අංක දෙක ලියවිද තුන්වෙනි එක තුන පිටක වශයෙන් ත්‍රිවිධං හරි හතර ආදි මජ්ජ පරියෝසාන වශයෙන් ත්‍රිවිධං කියලා දෙකක් තියෙනවා තුනේ බෙදීම් දෙකයි පහ නිකාය වශයෙන් පංචවිධං නිකාය වශයෙන් පංචවිධං හය අංග වශයෙන් නවවිධං හත ධම්මක් ඛණ්ඩ වශයෙන් චතුරා සීති සහස්ස විදං ඔන්න හත හරි ධම්ම විනය වශයෙන් දුවිදං පිටක වශයෙන් ත්‍රිවිධං උඩම අපි එකක් ලියුවා රස වශයෙන් එක විදං කියලා හුද අංක 1 රස වශයෙන් එක විදං කියලා ලියන්න තියෙන්නේ මේ පාලියෙන් ලියන තියෙන්නේ මේ තේරෙනවා නේද මේ සුතිමාරුනේ ඔව් පැහැදිලි සර් ඔව් ඒ කියන්නේ ධර්ම විනය වශයෙන් හත්වෙනි කියන්නකෝ හත්වෙනි එක ධම්මක්ඛන්ධ වශයෙන් චතුරාසීති සහස්ස විදං ධම්මක්ඛන්ධ වශයෙන් චතුරාසීති සහස්ස විදං ධම්මක්ඛන්ධ වශයෙන් චතුරාසීති සහස්ස විදං හරිද අපේ මේනින් වංශ සර් මේ හතේ නොතේරෙන එකක් තියෙනවනේ මම අහන්න ඒ කියන්නේ සර් මේ තේරුම් ඔව් තේරුම තමයි දැන් තේරුමෙන් අදහස් කරන්නේ මේ පාළියේ මේ අමාරු වචනයක් නෙවෙයි වචන නෙවෙයි තියෙන්නේ ධර්මයේ බුදුහන්තරගේ ත්‍රිපිටකයේ බෙදපු ආකාරය ටික නෙමෙයි කියන්නේ රස වශයෙන් ගත්තොත් මුළු ත්‍රිපිටකෙම එකම රසයයි තියෙන්නේ. ඒකයි රස වශයෙන් ඒක විදංගේ විමුක්ති රස නිවන් රසය. ඊළඟට දෙකේ බෙදීමක් තියෙන මුළු ධර්මයේම කොටස් දෙකකට බෙදලා තියෙනවා මොකද්ද ධර්මයේ සහ විනය. ධර්ම විනය. ඊළඟට තුනේ බෙදීමක් තියෙනවා පිටක වශයෙන් තුන් විදයි. මොනවද පිටක තුන? සුත්ත විනය අභිධම්ම. ඊළඟට ආදිමජ්ජ පරියෝසන වශයෙන් ත්‍රිවිධං. ඒ ත්‍රිවිධං බෙදලාම දෙන ආදි බුද්ධ වචනේ, මධ්‍ය බුද්ධ වචනේ, පරියෝසන බුද්ධ වචනේ. ආදි බුද්ධ වචනේ කිව්වේ අනේක ජාති සංසාරං සන්දාවිස්සං අනිබ්බිසං කියන ගාථාව. ආදි අවසාන බුද්ධ වචනේ පරියෝසානං කිව්වේ අවසාන එක තමයි හන්දලානි බික්කවේ ආමන්ත්‍යාමි වය ධම්මා සංකාර අප්‍රමාදේන සම්පාදේ කියලා පිරුණම් මංචකේ දේශනා කරපු එක. ඒ අතරමැද අවුරුදු 45ක් දේශනා කරපු සියලු ධර්මයේ මධ්‍ය බුද්ධ වචනේ. ආරම්භක බුද්ධ වචනේ අනේක ජාති සංසාරං කියන බුද්ධ වචනේ අවසාන එක අනේක ජාති මේ මොකද්ද මේ හන්දදානි බික්කවේ ආමන්ත්‍යාමි වය ධම්මා සංකාරා කියන කතන්තරේ ඒ අතරමැද දේශනා කරපු අවුරුදු 45ක් තුළ බුදුහාම දේශනා කරපු 84000ක් ධර්මස්කන්ධය මධ්‍ය බුද්ධ වචනේ. හරි. නිකාය වශයෙන් පංච විධංග කිරික දන්නවා. නිකාය වශයෙන් පහකට බෙදලා තියෙනවා. දීඝ නිකාය, මජ්ක්‍ධිම නිකාය, සංයුත්ත නිකාය, අංගුත්තර නිකාය, කුද්දක නිකාය.
අංග වශයෙන් නව ඉදන් කියන නවංග සත්තු ශාසනයේ සුත්තගීය ව්‍යාකරණ අපි උඩින් අර කිව්ව ටික නවංග සත්තු ශාසනය. ධම්මස්කන්ධ වශයෙන් චතුරාර්ය සහස්‍ර ඉදන් කියන ධර්මස්කන්ධ වශයෙන් ගත්තොත් 84000යි කියන එක. හරි නේද? හරිද? තේරුණාද? තේරුම් නැද්ද කාටවත්? පැහැදිලිද මං කිව්ව ටික? ඔව් සර්. හරි. අන්තිම එක 23 අන්තිම 23 යන්න පාලි ත්‍රිපිටකයේ ප්‍රධාන කොටස් 3 හැඳින්වීමට යෙදූ පොදු නාමයන් දක්වන්න. අපි දන්නේ ඒවා නමුත් අපි හරියට මේවා භාවිතා කරන්න දුනොත් අවුලක් වෙනවා. පාලි ත්‍රිපිටකයේ හඳුන්වන්න යෙදෙන පොදු නාමයන්. ඔබ වහන්සේලා ලියා ගන්න. පොදු නාමයන් මොනවද? ඔන්න මං කියනවා. සූත්‍ර පිටකයේ හඳුන්වන පොදු නාමය මොකද්ද? සූත්‍ර පිටකය. සූත්‍ර පිටකයේ හඳුන්වන පොදු නාමය මොකද්ද? නිකාය. විනය පිටකයේ හඳුන්වන පොදු නාමය මොකක්ද එහෙනම්? පාලිය. අභිධර්ම පිටකයේ හඳුන්වන පොදු නාමය මොකක්ද? අභිධම්ම පිටකේ. ප්‍රකරණ. අපි හිතන්නේ නැහැ නේද? ඉගෙන ගත්තේ නැතුණා මේ හරියට ලියාගත්තේ නැත්නම් හිතන්නේ නැහැ. නමුත් අපි භාවිතා කරනවා. ඇයි ඒ? සූත්‍ර පිටකේ පොත් ඔක්කොම හඳුන්වන්නේ මොකකින් දාම අපි හඳුන්වන්නේ? නිකාය කියලා අගට. දීඝ නිකාය, මජ්ක්‍ධිම නිකාය, සංයුත්ත නිකාය, අංගුත්තර නිකාය, කුද්දක නිකාය නේද? දීඝ නිකාය පොත් ඔක්කොම හඳුන්වන්නේ නිකාය නිසා පොදු නාමය නිකාය. සූත්‍ර පිටකේ. විනය පිටකේ පොදු නාමය පාලිය, පරාජිකා පාලිය, පාජිත්‍ය පාලිය, මහාවග්ග පාලිය, චුල්ලවග්ග පාලිය, පරිවාර පාලිය. අභිධර්ම පිටකයේ හඳුන්වන පොදු නාමය ප්‍රකරණ, ධම්මසංගණි ප්‍රකරණේ, විභංග ප්‍රකරණේ, කතාවත්තු ප්‍රකරණේ, පුද්ගල පඤ්ඤාති ප්‍රකරණේ නේද? කොයි විදිහට පොත් හත. පැහැදිලිද? හරි නේද? හරිද? හරි සර්. හරි. අට කතාව කියන කුමක්දයි පහදන්නේ කොත් ඔන්න මම ගාතාව දීලා තියෙනවා. ඒකේ අදහස් ටික දීලා තියෙනවා. ඊට පස්සේ 25 වෙනි ප්‍රශ්නය මේක බුද්ධ ධර්මයටත් ඕන, BC වලටත් ඕන, පාලි වලටත් ඕන. මේක 2015 හරි 2016 හරි ඇහුවා මේක තෘතීය ධර්ම සංග්‍රහයේ ප්‍රතිඵලයක් ධර්ම දූතයන් වහන්සේලා වැඩම කළ රටවල් නම් කර රහතන් වහන්සේලා නම් කරන්න කියලා සූත්‍රات නම් කරන්න කියලා. මෙන්න රට දීලා තියෙනවා මේක ඔබ වහන්සේලා දන්න එකක්. ප්‍රධානත්වයට ගත්ත හාමුදුරුවෝ ඉන්නවා. ඒ රටට කියලා දේශනා කරපු සූත්‍ර ටික තියෙනවා. එහෙනම් මෙන්න මේ ටික මම ඉක්මනට කරගෙන ගියා අපේ හාමුදුරනේ වජිරහාරුනේ. මේ හරියට 9ට දැන් මම තව පන්තියක් තියෙනවා. ඒකට මම කාලය ගන්න ඕන නිසා 9ට මම වෙනත් කට්ටියකට පන්තියක් දාලා තියෙනවා. කියන්නේ 2022 ඇයට නෙමෙයි මේ 21 හාමුදුරුවන්ට මේ කීප දෙනෙකුට. නිසා ඒගොල්ලන්ට දැන් 9ට මම දීලා තියෙන වෙලාව 9 ඉඳලා 11 වෙනකන්. ඒ නිසා දැන් අදට මේ ප්‍රශ්න පත්‍රය ඔක්කොම කතා කළා. මොන හරි ගැටලුවක් තුනක් මට මේ මැසේජ් එකක් දාන්න. මේ ටික ඉතා වැදගත් ටිකක්. හැමෝම අහගන්න හොඳටම වැදගත් ටිකක්. මේ ටික හොඳටම 3-4 සැරයක් කියවලා පාඩම් කරගන්න අතිශයම විභාගයට අවශ්‍ය ටිකක්. එහෙනම් මම දැන් නවතින්න හදන්නේ. කමන්නද වැඩෙත් ඉවරයි. හා සර්. හොඳයි සර්. යමක් තේරුණාද? ලැබුණාද වයිද මේ සුදි මහල්වරුනේ අද දවසේ? ඔව් සර් පැහැදිලි මේ ගොඩක් දේවල් දැනගත්තා. හරි. මම දැන් අද දැන් රැය දානවා අර ප්‍රශ්න පත්‍රයේ ඒකට ලෑස්ති වෙන්න ලබන සතියේ මේ සෙනසුරාදාට ඒ ප්‍රශ්න පත්‍රය කතා කරනවා. ලියාගෙන එන්න. ප්‍රශ්න 80. හරි. එහෙනම් දරුවන් සරණ වේවා ඔක්කොටම. සර් සර්. දරුවන් සරණයි. සර් සර් පරිස්සමෙන් ඉන්න. හරි හම්බුනේ. හරි හම්බුනේ.